ආයව පුතේ හැමෝටම තිරසන උසන දෙවියයි අපි කතා කරන්න යන්නේ ශාක සතුනා වනාන්තර කොටසේ ශාකවල ඊළඟ කොටස ශාක ප්‍රධාන වර්ගීකරණය කියන මාතෘකාවට එන්න රයිට් එතකොට පිටු අංක 8ට යන්න පිටු අංක 8 ශාක ප්‍රධාන වර්ගීකරණය දීලා දිනවා රයිට් පුතේ ශාක ප්‍රධාන වර්ගීකරණය කියලා ගත්තොත් අපිට ඇත්තටම කතා කරන්න පුළුවන් මල් පිපෙන ශාක සහ මල් පිපෙන්නේ නැති ශාක සාමාන්‍යයෙන් අපි මල් පිපෙන ශාක කියලා කියන්නේ සපුෂ්ප ශාකනේ पुष्प पिपीम सपुष्पයි पुष्प පිපෙන්නේ නැහැ අපි කියන අපුෂ්ප ශාක කියලා. එතකොට පුෂ්ප පිපෙනවා නම් සපුෂ්පයි පුෂ්ප පිපෙන්නේ නැත්නම් අපුෂ්පයි කියලා කියනවා. එතකොට සපුෂ්ප ශාක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පුතේ ඒක බීජපත්‍රී ශාක අනිත් එක තමයි පුතේ ද්විබීජපත්‍රී ශාක. රයිට්. එහෙනම් පටන් ගමු අපි පිටුවංක 8න් සපුෂ්ප ශාකයන් මොනවද කියලා හරි ලියා ගන්න නම් සපුෂ්ප ශාකයන් මොනවද කියන එක යන පුෂ්ප හට ගන්නා ශාක රයිට් සපුෂ්ප ශාකයන් දෙක පළවෙනි ප්‍රශ්නෙට අදාළ වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ එක සපුෂ්ප ශාකයන් මොනවද ඒක පුතේ දාන පුෂ්ප හට ගන්නා ශාක පුතේ මතක තියාගන්න මම මේ කියන ටියුට් එක නිර්මාණය කරලා තියෙන්නේ මගේම නිර්මාණයක් විදියට රයිට් විභාග ටාගට් කරපු ස්ට්‍රක්චර් පේපරේදී වාට කරුණු වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ කියන ප්‍රශ්නාර්ථ ක්‍රම වේදයෙන් ප්‍රශ්න කිරීමෙන්. රයිට් ඒක සෑහෙන වටිනවා. රයිට් මල් පිපෙන ශාක කියලා කිව්වොත් හරි. වැරදි නෑ. රයිට් ඊළඟ එක දෙවෙනි ප්‍රශ්නය යනවා අපුෂ්ප ශාකයන් මොනවද? එහෙනම් මල් හට නොගන්නා ශාක. මල් හට නොගන්නා ශාක. අපුෂ්ප ශාකයන් මල් හට නොගන්නා ශාක. රයිට් එහෙනම් ඒක ලියලා දාන්න ටක් ගාලා. රයිට් අපි මේකට හදාරන්න ඉන්නේ ඇත්තටම සපුෂ්ප ශාක සම්බන්ධයෙන්. ඒතර සපුෂ්ප ශාක ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පුතේ අපි කතා කරන ඒක බීජපත්‍රී ශාක. අනිත් එක තමයි පුතේ අපි කතා කරන ද්විබීජපත්‍රී ශාක. එතකොට පුතේ ඒක බීජපත්‍රී ශාකයන් මොනවාද? ද්විබීජපත්‍රී ශාකයන් මොනවාද? කියන එක රයිට් අපිට මෙන්න මේ කොටසින් නම් බලා ගන්න පුළුවන්. මම මේ ඔයගලන්ට ප්ලේ කරන වීඩියෝ එකේදී රයිට් මම මේ ඔයගලන්ට ප්ලේ කරන වීඩියෝ එකේදී ඔයගලන්ට පේන්නේ පවතින සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියන සෝරි ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක මොනවාද කියන එක රයිට් බලන්න එතකොට මේ වීඩියෝ එකේදී අපිට හම්බ වෙනවා මොනොකොට් කියන්නේ පුතේ ඒක බීජ ඩයිකොට් කියන්නේ ද්විබීජ මොනොකොට් කියන්නේ ඒක බීජ ඩයිකොට් කියන්නේ ද්විබීජ එතකොට මේ මල් වර්ග මේ තියෙන මල් වර්ග හට ගැනීම රයිට් මේ තියෙන්නේ ඕකිඩ් ඕකිඩ් කියන්නේ පුතේ ඒක බීජපත්‍රී ශාක. රයිට්. නෙළුම් මල් කියන්නේ ද්විබීජපත්‍රී. එතකොට සූර්යකාන්ත කියන්නේ ද්විබීජපත්‍රී. රයිට්. යනාදී වශයෙන් අපිට මල් වර්ග ලෝකේ ඕන තරම් බලා ගැනීම හැකියාව තියෙනවා. මල් වලින් තමයි පුතේ පළ හට ගැනීම සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන් ඒක බීජ සහ ද්විබීජ කියලා වෙන් කරන්න හේතුවක් තියෙනවා. ඔන්න ඕක තමයි හේතුව. හේතුව මොකද්ද පුතේ? බීජ කලල දෙකක් තියෙනවා නම් ওই විදිහට ද්විබීජපත්‍රී බීජ කලල එකක් විතරක් තියෙනවා නම් ඒක ඒකබීජපත්‍රී. දැන් මුං ඇටයක් ගත්තොත් ඒකේ නේද? බීජ කලල දෙකක් තියෙනවා. සරලව කිව්වොත් ඕකිඩ් කියන්නේ එතකොට ඒකබීජපත්‍රී, වදමල් කියන්නේ ද්විබීජපත්‍රී. රයිට්? එහෙනම් ඒකබීජපත්‍රී ද්විබීජපත්‍රී ගැන පොඩි කාලේ ඉඳන් තමයි අපි දන්නේ. මේ තියෙන්නේ ඒක බීජපත්‍රී ශාකපත්‍රයක්. මේක ද්විබීජපත්‍රී ශාකපත්‍රයක්. වෙනස්කම් දෙක හොඳටම බැලු බැලමට පේනවා මොකද්ද කියලා අපිට. බලන්න ඒක බීජපත්‍රී ශාකපත්‍රයක නේද? ශාකපත්‍රයේ හොඳට බලන්න සමාන්තර නාට්‍ය වින්‍යාසයක් තියෙනවා. මේදී සමාන්තර නාට්‍ය වින්‍යාසය කියන්නේ ඕක. රයිට් ද්විබීජපත්‍රී එකක තියෙන පුතේ ජාලාප නාට්‍ය වින්‍යාසයක්. ඔන්න ඒක බීජපත්‍රී වල සමාන්තර නාට්‍ය වින්‍යාසය ද්විබීජ වල සමාන්තර ජාලාප නාට්‍ය වින්‍යාසය රයිට් තව එකක් තමයි පුතේ මල රයිට් ඒ කියන්නේ මේ කියන ද්විබීජපත්‍රී වල අතු බෙදීමක් තියෙනවනේ ඒක බීජපත්‍රී වල අතු බෙදීමක් නැහැ රයිට් ඒ වගේම ඒක බීජපත්‍රී වල දන්නවා තන්තු මූල පද්ධතියක් තියෙනවා ද්විබීජපත්‍රී වල මුදුන් මූල පද්ධතියක් තියෙනවා. පුතේ ඒ වගේම ඒක බීජපත්‍රී ශාකවල ඔය තියෙන්නේ
ඒකබීජපත්‍රී ශාක වල තන්තු මූල පද්ධතිය, ද්විබීජපත්‍රී ශාක වල මුදුන් මූල පද්ධතියක් කියන එක. ඔය පෙන්නන්නේ හොඳට ලස්සනට උතන. right. පේනවනේ පැහැදිලි වෙනස්කම. අපි ඉස්සර ඉඳන්ම ඒකබීජ සහ ද්විබීජපත්‍රී ශාක ගැන කතා කරා නේද? 8 වසර 9 වසර ඉඳන්ම කතා කරන්නේ ඒකබීජපත්‍රී. එතකොට ඒකබීජපත්‍රී ද්විබීජපත්‍රී වල ප්‍රධාන වෙනස්කම් විදිහට අපි සලකන්න පුළුවන් අර බීජ කලලයෙන් තමයි නම නිර්මාණය වෙන්නේ. සරලව තව මෙහෙම දෙයක් කියන්නම්. ඒකබීජපත්‍රී ඇටයක් පැලවෙනකොට මුලින්ම එළියට එන්නේ එක පත්‍රයයි. ද්විබීජපත්‍රී පැලයක් පැලවෙනකොට පත්‍ර දෙකක්ම පළමුව එළියට එනවා. පැලවෙනකොටත් එහෙම බීජ පරෝහණයේදී ඒක සිද්ධ වෙනවා. ඒක වගේම ඒකබීජපත්‍රී වල තියෙන ස්ටෙම් එකේ ශක්තිමත්භාවය අඩුයි. ද්විබීජපත්‍රී වල ශක්තිමත්භාවය වැඩි. right? කහේ කඳ අතු බෙදෙනවා ද්විබීජපත්‍රී වල. ඒකබීජපත්‍රී වල අතු බෙදෙන්නේ නැහැ. නේ? තොර වාට ඒකබීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මල ගැන බලුවොත්. right? ඒකබීජපත්‍රී මලක තුනේ ගුණාකාර තමයි විශේෂයෙන් තීනි පුතේ මලේ. මලේ පෙත්තිනි තුනේ ගුණාකාර. ඒ කියන්නේ දලපත්‍ර කියන ඒවා තුනේ ගුණාකාර. නමුත් ද්විබීජපත්‍රී වල හතරේ ගුණාකාර, පහේ ගුණාකාර විදිහට තමයි ද්විබීජපත්‍රී වල යන්නේ. right? ඔය තියෙන පෙටල්ස් ගන්න සෙපල්ස් පෙටල්ස් කියන. එනවා ඒකේ තුනේ ගුණාකාර තියෙන්නේ. right? ඒකේ තුනයි තියෙන්නේ. පොල් මලක් ගත්තොත් පුතේ පොල් මලෙත් තියෙන්නේ පෙති තුනයි. පොල් මලක් ගත්තොත් පොල් මලේ තියෙන පෙති තුනයි. ඔය පොල් මල කියලා වරද්ද ගන්න එපා. පොල් පොකුර තමයි අර ඕගලම් කියන්නේ. හොඳේ. right? පොල් පොකුර නෙමෙයි පොල් මල කියන්නේ පොල් ගෙඩිය හැදෙන තැන හට ගන්නා මල. කියන්නේ පොල් ගෙඩිය නිර්මාණය වෙන්න අවශ්‍ය කරන චූටි අර පොල් මලේ තියෙන පොඩි පොඩි ඇට ඇට වගේ. ඕගලම් පොල් පොකුර කියන්නේ ඕකට කියන්නේ ඒකේ ඇට ඇට වගේ තියෙන එක තමයි අපි ඒ කතා කරන එක. එතකොට ඕගලන් දැක්කේ ඒකබීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක කඳන් වල හරස් කඩවල් ඒකබීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක වල වෙනස්කම්. right? වෙනස්කම්. එතකොට මේ වීඩියෝ එකේදී ඔයා හොඳට ඒක අධ්‍යයනය කරා. එහෙනම් පුතේ ඔයා දන්නවා ඒකබීජපත්‍රී ශාක සඳහා උදාහරණ. පොල්, තල්, කිතුල්, ලේන්තරිකස් අපි කතා කරන්නේ ඒකබීජපත්‍රී. ද්විබීජපත්‍රී කතා කරොත් කොස්, දෙල්, ඒ වගේම අඹ, රඹුටන්, ජම්බු ඔක්කොම ද්විබීජපත්‍රී ශාක. right? එහෙනම් ඒකබීජපත්‍රී ශාකයක් යන කුමක්ද දැනට කියලා ලියන්න. ප්‍රශ්න අංක 3 පිටු අංක 3 ඒකබීජපත්‍රී ශාකයක් යන කුමක්ද? ලියන්න මෙහෙම. එක් බීජ කලලයක් පමණක් පවතින පරෝහණයේදී එක් පත්‍රයක් පමණක් එක් බීජ කලලයක් පමණක් පවතින පරෝහණයේදී එක් පත්‍රයක් පමණක් පළමුව එළියට පැමිණෙන ශාක වේ. right? පාඩේ එහා පැත්තේ පිටියේ උදාහරණයක් තියෙනවා. පොල් ගහ නේද? දැක්කනේ පොල් ගහ. right? ශාක වේ. දාන පුතේ උදාහරණ. right? තාල වර්ගයේ ශාක. right? තාල වර්ගයේ ශාකට අකල් උදාහරණ ලියන්න. පොල්, තල්, කිතුල්, ලේන්තරි, පුවක්. දෝතුළු කියන්නේ ඔය ලේන්තරි ගස් වල තමයි. දෝතුළු. පොල්, තල්, කිතුල්, ලේන්තරි, දෝතුළු එක જાතියක් පුවක්. right? තව උදාහරණයක් පුතේ තනකොළ ගස් නේද? ඒවා තෘණකුලේ ශාක. උක්, උණ ඒවා. ඊට ලියන්න තෘණකුලේ ශාක. දාන උක් උණ කියලා දාන්න. right? ඒව තමයි පුතේ ඒකබීජපත්‍රී ශාක සඳහා උදාහරණ. right? ඊළඟ යන හතරවෙනි ප්‍රශ්නෙට. ද්විබීජපත්‍රී ශාකයක් කරන කුමක්ද කියලා අහනවා. පුතේ එහෙනම් මොකද්ද? ද්විබීජපත්‍රී ශාකයක් කියන්නේ බීජ කලලය තුල ඒ කියන්නේ බීජය තුල බීජ කලල දෙකක් තියෙනවා. සමස්ත බීජය තුල බීජ කලල දෙකක් තියෙනවා. අන්න ඒක අපි එකට කියන්නේ ද්විබීජපත්‍රී. එතකොට බීජය පැලවෙනකොට කොළ දෙකක් එළියට එනවා. කියන්නේ පත්‍ර දෙකක්ම පළමුව
එළියට එනවා. කියන්නේ මෙහෙම බීජ කලලයේ කොටස් දෙකක් ලෙස බීජ කලලයේ කොටස් දෙකක් ලෙස බීජ කලලයේ කොටස් දෙකක් ලෙස පවතින අතර බීජ කලලයේ කොටස් දෙකක් ලෙස පවතින අතර පරෝහණයේදී පත්‍ර දෙකක් පිටතට පැමිණීම සිදුවේ. පරෝහණයේදී පත්‍ර දෙකක් පිටතට පැමිණීම සිදුවේ. right ඊළඟට ඔයාලට තියෙන පුතේ වගුවක් පස්වෙනි එක right පරෝහණයේදී බීජ පීලි දෙකක් පමණක් පිටතට පැමිණි. right ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී අතර වෙනස්කම් දාන්න. right ඔන්න తీරවා ලියන්න. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී. කල්පනාකාරීව මාත් එක්ක පොයින්ට් එකෙන් පොයින්ට් එක ලියමු පළවෙනි එක. right මූල ගැන කතා කරමු යට ඉඳන් පටන් ගමු. අපි ගොඩක් දේවල් පටන් ගන්න උඩින් ඉඳන්නේ. මේක යට ඉඳන් පටන් ගමුකෝ. right ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී අතර වෙනස්කම මුලෙන් පටන් ගමු. right ඒක බීජපත්‍රී වල මුල තන්තු මූල පද්ධතියක්. එහෙනම් පළවෙනි එක දානවා තන්තු මූල පද්ධතියක්. මම පළවෙනි එක විතරයි ලියන්නේ අනිත් ඒවා ලියන්න යන්න ඕනේ මාත් එක්ක. තන්තු මූල පද්ධතිය. ඒක බීජපත්‍රී පැත්තෙන් දාන්න තන්තු මූල පද්ධතිය. right ද්විබීජපත්‍රී පැත්තෙන් දාන්න මුදුන් මූල පද්ධතිය. නැත්නම් මුදුන් මූල පද්ධතියක් ඇත කියලා දාගන්න. මුදුන් මූල පද්ධතියක් ඇත. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න එකක් නේ. ඒක බීජපත්‍රී ද්විබීජපත්‍රී ශාක මුදුන් මූල පද්ධතියක් ඇත. ආයෙනේ ඒක බීජපත්‍රී පැත්තට. ඒක බීජපත්‍රී පැත්තට එන්නේ. සාමාන්‍ය පුතේ ඒක බීජපත්‍රී ශාකයක කඳ අතු බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම පොල් ගහේ ඔක ළමයි අත්ත කියලා කියන්නේ පොල් අත්ත නෙමෙයි. ඇත්තටම පොල් පත්‍රෙට. ඇත්තටම පොල් අත්ත කියලා හඳුන්වනවාට පොල් පත්‍රය. ඔයා පොල් කොලේ කියලා කියනවනේ. ඒක පත්‍රිකාව කියන එක තමයි ඔය කියන්නේ. එහෙනම් ඇත්තටම පොල් ගහේ අතු බෙදෙන්නේ නැහැ. right එහෙනම් ලියන්න මෙහෙම. right ශාක කඳ අතු නොබෙදේ. ඒක බීජපත්‍රී පැත්තට ලියන්න ශාක කඳ අතු නොබෙදේ. ද්විබීජපත්‍රී පැත්තට ලියන්න ශාක කඳ අතු බෙදේ. ද්විබීජපත්‍රී පැත්තට ලියන්න ශාක කඳ අතු බෙදේ. ද්විබීජපත්‍රී පැත්තට ලියන්න ශාක කඳ අතු බෙදේ. right එහෙනම් data point එකත් හරි. right අපි යමු තුන්වෙනි පොයින්ට් එක කරන්න. මොකක්ද තුන්වෙනි පොයින්ට් එක? පුතේ සාමාන්‍යයෙන් කොස් මේ අපි ගත්තොත් පොල් ගහ, පුවක් ගහ සාමාන්‍යයෙන් කඳ ඒකාකාර විස්කම්භයක් තියෙනවා ඉහළටම වගේ යනකම්. නමුත් පුතේ අඹ ගහක, දෙල් ගහක අපි ගත්තොත් කොස් ගහක අපිට එහෙම ඒකාකාර කඳක් බලා ගන්න හැකියාවක් නැත්තේ නෑ. තනින් තනට ගහේ කඳේ ස්ථාන වෙනස් නේද? right ගියා මෙන්න ඒක බීජපත්‍රී පැත්තට ලියන්න. ඒක බීජපත්‍රී පැත්තට ලියන්න. කඳ ඒකාකාර විස්කම්භයක් පවතී. කඳ ඒකාකාර විස්කම්භයක් පවතී. තුන්වෙනි පොයින්ට් එක. ද්විබීජපත්‍රී පැත්තට ලියන්න. කඳ ඒකාකාර විස්කම්භයක් නොමැත. ද්විබීජපත්‍රී පැත්තට ලියන්න. කඳ ඒකාකාර විස්කම්භයක් නොමැත. කඳ ඒකාකාර විස්කම්භයක් නොමැත. right ඊළඟ හතරවෙනි පොයින්ට් එකට එන්න. පත්‍ර ගැන කතා කරමු. right පත්‍ර කොහොමද? ඒකබීජපත්‍රී ශාකවල පත්‍ර සමාන්තර නාඩ වින්‍යාසයක්. පුතේ සමාන්තර නාඩ වින්‍යාසයක්. ඔය සමාන්තර නාඩ වින්‍යාසයක් කියන එක අදහස් කරා මේ තියෙන්නේ පොල් පත්‍රේනේ. පොල් පත්‍රේ මේ සමාන්තර නාඩ වින්‍යාසයක් තියෙන. මේ නාඩටි මේ යන්නේ. පොල් ගහේ ඔය නාඩටි යන්නේ. ඔයගොල්ලෝ තමයි ඔයගොල්ලෝ ඔය එක කොලේ එකකට තමයි පොල් කොලේ කියලා කියන්නේ. ඒක වැරදි. මේක සමස්ත පොල් පත්‍රය. ඒ පොල් පත්‍රයේ තියෙන මේ තමයි නාඩටි. ඔය නාඩටි තමයි විභේදන වුණාම පත්‍රිකාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තමයි පොල් කොලේ කියලා ඔයගොල්ලෝ හඳුනන්නේ. ඇත්තටම සමස්ත මේ පොල් පත්‍රය. right එතකොට සමාන්තර නාඩ වින්‍යාසයක් තියෙනවා ඒකබීජපත්‍රී වල.
සමාන්තර නාඩි වින්‍යාසයක් තියෙන ඒක බීජපත්‍රි වල. ද්විබීජපත්‍රි වල තියෙන්නේ ජාලාභ නාඩි වින්‍යාසයක්. ජාලාභ නාඩි වින්‍යාසයක්. ජාලාභ නාඩි වින්‍යාසයක්. ජාලාභ නාඩි වින්‍යාසයක්. right අපි ඊට පස්සේ එමු මලට right පත්‍රය වලින් මලට එමු සාමාන්‍ය මල ගැන ගත්තොත් පුතේ අපි මෙයාගේ මල right පරිපුෂ්පික කියලා තමයි හඳුන්වන්නේ පරිපුෂ්පික මලක් right පරිපුෂ්පික කියන්නේ මලේ කොටස් එකට බද්ධ වෙලා තියෙන්නේ right මලේ කොටස් එකට බද්ධ වෙලා තියෙන්නේ right ඒකයි පරිපුෂ්පිකයි කියලා කියන්නේ right පරිපුෂ්පික right ද්විබීජපත්‍රි ලියන්න පරිපුෂ්පික නොවේ කියලා ද්විබීජපත්‍රි පැත්තට යන පරිපුෂ්පික නොවේ කියලා right පරිපුෂ්පික නොවේ මණිපත්‍ර දලපත්‍ර පුෂ්ප කොටස් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ පුතේ මේ පරිපුෂ්පිකයි කියන එක අදහස් කරන්නේ ඒක right ඊළඟට අපි යනවා right දැන් ඒකබීජපත්‍රි වල තියෙන පුෂ්ප තියෙනවනේ මල තියෙනවනේ පුතේ ඒ මල ත්‍රිඅංකයි පුෂ්ප කොටස් ත්‍රිඅංකයි පුෂ්ප කොටස් ත්‍රිඅංකයි තුනේ ගුණාකාරයන්නේ පුෂ්ප කොටස් ත්‍රිඅංක කියලා කියන්නේ right පුෂ්ප කොටස් ත්‍රිඅංක තුනේ ගුණාකාර ත්‍රිඅංක වේ පුෂ්ප කොටස් 3 6 9 විදිහට යන්නේ 3ක් තියෙනවා 6ක් තියෙනවා 9ක් කියන්නේ විදිහට යන්නේ පුෂ්ප කොටස් ත්‍රිඅංක වේ right එතකොට ද්විබීජ වල චතුර් අංක හෝ පංචාංක දැන් සුදු මලක් ගන්න සුදු මලේ පුතේ පෙටල්ස් පහක් තියෙනනේ දැන් අපි ඉතින් චතුර් අංක හෝ පංචාංක චතුර් අංක හෝ පංචාංක පුෂ්ප පවති චතුර් අංක හෝ පංචාංක පුෂ්ප පවති right දැන් මල හරි මලෙන් බීජෙට එමු බීජයේ කලල එකයිනේ ඒකනේ පුතේ ඒක බීජපත්‍රි කියන්නේ කලල කොටස් එකයි එහෙනම් බීජයේ කලල කොටස් එකකි ඒක බීජපත්‍රි පැත්තට යන්න බීජයේ කලල කොටස් එකකි බීජයේ කලල කොටස් එකයි මේකේ බීජ කලල කොටස් දෙකයි ද්විබීජපත්‍රි වලට එන්න බීජ කලල කොටස් දෙකයි බීජ කලල කොටස් දෙකකි බීජ කලල කොටස් එකයි ඒක බීජපත්‍රි වල ද්විබීජපත්‍රි වල බීජ කලල කොටස් දෙකක් පවතින එහෙනම් පුතේ ප්‍රශ්න අංක 5 අවසාන වෙනවා right right හරිද හරියට බලාගන්න හරි අපි ඊළඟට යනවා එහා පැත්තේ පිටු අංක 10ට යන්න පිටු අංක 10 ශාක පත්‍රය ගැන කතා කරන්න යන්නේ මේක හරිය වැදගත් වෙන right මේ ශාක පත්‍රය ගැන කතා කරනකොට අපි මෙන්න මේ කියන කොටස හොඳට බලා ගන්න ඕනේ right මෙන්න මේ ශාක පත්‍ර ගැන කතා කරනකොට ඒක බීජපත්‍රි ශාක පත්‍ර ඒක බීජපත්‍රි ශාක පත්‍රයක හරස් කඩක් ගැන කතා කරන්න තියෙනවා මම මේ පෙන්නන පින්තූරේ පුතාලා පෙළ පින්තූරේ ඇත්තටම ආකාර දෙකක් මෙන්න මේ පෙන්නන පින්තූරේ right හොඳට බලන්න ඒක බීජපත්‍රි ශාක පත්‍රය සහ ද්විබීජපත්‍රි ශාක පත්‍රය අතර තියෙන වෙනස්කම් මේ තියෙන්නේ ඒක බීජපත්‍රි ශාක පත්‍රයක මේ තියෙන පුතේ ඩයිකොට් ලීෆ් එක මේක තමයි මොනොකොට් ලීෆ් එක. එතකොට මේකේ සමාන්තර නාඩි වින්‍යාසයක් තියෙනවා මේක නේද? ජාලාභ නාඩි වින්‍යාසයක් තියෙන එක ගඟක අතු බෙදලා ගිහිලා තියෙනවා වගේ තමයි ඒක අපිට පේන්නේ. right දැක්කනේ? දැන් අපි එනවා ඒක බීජපත්‍රි ශාක පත්‍රයක හරස් කඩක් දකින්න. right ඒක බීජපත්‍රි ශාක පත්‍රයක හරස් කඩක්
මේකේ පුතේ මේ තියෙන්නේ ඒක බීජපත්‍රී ශාක පත්‍රයක හරස්කඩ. ඒතර කල්පනාකාරී වෙන්න ඔයාට දීලා දින පින්තූරයේ විදියටම හැම එකක්ම හම්බෙන්නේ නැහැ විභාගෙදී. ඔයාලට මම මේ පෙන්නන පින්තූරේ මේ පැහැදිලි කිරීම කරන පින්තූරේ තියෙන එක විදියක්. ඔයාලට ටියුට් එකේ තියෙන එක විදියක්. එහෙනම් ඔයා මාත් එක්ක මාක් කරන් යන්න ඕනේ. රයිට්? එහෙනම් හොඳට කල්පනාවෙන් මාක් කරන් යන්න. රයිට්? පුතේ මේ උඩින්ම තියෙන කහ පාට ලේයර් එක. ඒ කියන්නේ ඔයාලට තියෙන නිකන් පැන්සලෙන් වගේ තියෙන ලේයර් එක. රයිට්? ඔයාලට නිකන් පැන්සලෙන් වගේ නිකන් තදට ඇඳලා තියෙන ලේයර් එක උඩින්ම තියෙන ලේයර් එක. මේකේ මාක් කරලා නැහැ. ඒගොල්ලෝ මොකද්ද කියලා ඒක එන්න ඕනේ ඇත්තටම මේක නම් එන්න ඕනේ. මෙතන ඇතුළට රයිට්? මේ තියෙන කහ පාට උඩින්ම තියෙන එක උච්චාරණය පුතේ. අපි ඒකට කියනවා කියුටිකල් කියලා. උච්චාරණය. උච්චාරණය. රයිට්? උච්චාරණය. හොඳේ? උඩින්ම තියෙන ලේයර් එක උච්චාරණය. ඒක සෛල ස්තරයක් නෙමෙයි විශේෂයෙන් ඒ උච්චාරණයේ ඉටි ස්තරයක් වගේ තමයි බොහෝ වෙලාවට තියෙන උච්චාරණය. උච්චාරණයට ඇතුළතින් ඔයාලට දැන් මේ පින්තූරේ පේනවා. ඔයාලගත් එක මාක් කරන් යන්න. රෝස පාට සෛල ලේයර් එකක්. තනි එක ලේයර් එකක්. මේ රෝස පාට තනි එක ලේයර් එකට අපි කියන්නේ පුතේ උඩු අපිචර්මය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඇඩැක්සියල් එපිඩර්මිස් කියලා. ඒතකොට පුතේ මේ මොකද්ද මේ රෝස පාටින් පෙන්වන ලේයර් එක? උඩු අපිචර්මය. එහෙනම් ආගේ පින්තූරේ පුතේ ටියුට් එකේ පින්තූරේ බලන්න. පින්තූරේ පළවෙනිම උඩ ලේයර් එක දාගන්න පුතේ උඩු අපිචර්මය කියලා. රයිට්? උඩු අපිචර්මය කියලා. राइट उडु अभिचारमे කියලා රෝස් පාටින් පෙන්න උඩු අභිචාරමය රයිට් මගේ පුතේ රයිට් ඊළඟට ඇතුළට එන්න රයිට් උඩු අභිචාරමය දැන් හරි ඊළඟ පුතාට පේනව නේද මේ එකම જાතියේ සෛල ගොඩක් තියෙනවා කියලා නිකන් බෝල වගේ සෛල පුතේ ඒකට දැන් මෙතන නම් ඉංග්‍රීසියෙන් කියන්නේ මේසොපිල් කියලා රයිට් ඒ මොනවාද මේසොපිල්ස් කියන්නේ මුදුස්තර සෛල රයිට් මුදුස්තර සෛල right මුදුස්තර සෛල මෙන්න මේ තියෙන පුතේ මුදුස්තර සෛල බෝල වගේ ගොඩක් තියෙනවා මුදුස්තර සෛල මෙන්න මේ මම පෙන්නන කොටස හොඳට බලන්න ඒක තමයි මුදුස්තර right ඊළඟට මෙන්න මේ කියන රවුමෙන් පෙන්නන්නේ රවුම් තුනක් තියෙනවා නේද සුදු පාට මැද්දේ තියෙන ඔයාලට ඒක ටියුට් එකේ බෝල ඇත්තටම තියෙන්නේ ඇත්තටම දෙකක් වගේ තමයි පැහැදිලිව පේන්නේ තියෙන්නේ අනිත් එක පේන්නේ නැහැ පැහැදිලිව ලොකුට නමුත් පුතේ මෙන්න මේ සෛල තමයි අපි කතා කරන මේ ප්‍රධාන පඩකය සෛලම පඩකය මේ පෙන්වන්නේ. එහෙනම් මේ තියෙන මේ පින්තූරේ තියෙන බෝල තුනක් ඒ වගේ බෝල දෙකක් ඔයාලා ටියුට් එකේ තියෙන පින්තූරේ ඒකට දාන්න පුතේ මොකක් කියලාද? මෙන්න මේ කියන නම දාගන්න සෛලම කියලා දාගන්න. ශෛලම හොඳේ ශෛලම. සෛලම නෙමෙයි ශෛලම. ශෛලම. right සෛල උඩ පල්ලෙහාන් තියෙනව නේද මෙන්න මේතන සෛල සමූහයක්. ඔයාගේ ටියුට් එකේ ඔතන පල්ලෙහා තියෙන සෛල සමූහයට ගහන්න. රයිට්? ඔතන පල්ලෙහා තියෙන සෛල සමූහයට ගහන්න. මෙන්න මේ කියන බෝල තුනට පල්ලෙහාන් තියෙන සෛල සමූහයට ගහන්න. මේ තියෙන මේ සෛල සමූහයක් මේනාදී නිල් පාට. රයිට්? ඒ නිල් පාට සෛල සමූහයට ගහන්න පුතේ ඔයා. රයිට්? ෆ්ලෝයම කියලා. ෆ්ලෝයම කියලා දාගන්න. right මැද්දේ තියෙන සෛල සමූහය කියන්නේ මේ හිල් තුන අමතර මැද්දේ තියෙන සෛල සමූහය තියෙනවනේ ඒකට ගන්න ෆ්ලෝයම කියලා. ෆ්ලෝයම කියලා යවනම හරි මෙන්න මෙතනට. ඒ කලේ ගහලා. right හරි එහෙනම් ෆ්ලෝයම යවුවා. right ඊළඟට බලන්න. ඔයා බලන්න ඔයාට තියෙන පුතේ මෙන්න මේ කියන මුදුස්තර සෛල අතර මෙන්න මේ කියන මුදුස්තර සෛල අතර තියෙන හිස්තැන්. ඒ හිස්තැන් වලට කියන්නේ පුතේ අන්තර් සෛලීය අවකාශය. මොනවද කියන්නේ? अंतर शैलीय अवकाश अंतर නෙමෙයි अंतर මොනවාද अंतर शैलीय अवकाश अंतर शैलीय अवकाश होते अंतर शैलीय अवकाश अंतर शैलीय अवकाश ये अंतर शैलीय अवकाश තමයි පුතේ මේ ඉංග්‍රීසියෙන් දාලා තියෙන්නේ මෙතන sub stomatal cavity කියලා right अंतर शैलीय अवकाश right ඊට පස්සේ ඔයාගේ අටම ලේයර් එකට එන්න. ඔයාගේ අටම ලේයර් එකේ තියෙන පුතේ ඇත්තටම අපි කතා කරන්නේ ඒකේ ඒ කියන්නේ යටි අපිචර්මයේ සමහර සෛල
විශේෂණයකට ලක් වෙලා නිර්මාණය කරන පුතේ පූටිකා. උඩු අභිචර්මයේත් එහෙමයි. මෙතන තියෙන්නේ මෙතනක් තියෙන පූටිකාව. මෙතනක් තියෙන පූටිකා සිදුරක්. එහෙනම් මේ දාන පූටිකාව කියලා. මෙන්න මෙතනට දාන පුතේ පූටිකාව කියලා. මෙතන තමයි පුතේ අන්තර්සය අවකාශය මෙතන පිහිටනවා. මෙතන පූටිකාව. හරි පුතේ පූටිකාව වෙන තැන අන්තර්සය අවකාශයක් තියෙනවා. මොකද පූටිකාව වලින් තමයි පුතේ වායු උමාරුව සිද්ධ කරන්නේ. එතකොට අන්තර්සය අවකාශ තුලින් සමස්ත පදින් තුල වායු රැගෙන යාම සිද්ධ කරනවා. right එහෙනම් මෙතන දාන පූටික සිදුර කියලා. නැත්නම් පූටිකාව කියලා දාන්න. right මේ යට කොටස තියෙන්නේ තනි එක්කන තනි ස්තරේ. දැන් ඔයාලට මේක නම් රෝස පාට පේනවා. වාගේ ලියුට් එකේ යට තනි ලේයර් එක පේනවා. right ඒකට දාගන්න යටි අපිචර්මය කියලා. යටි අපිචර්මය. ටක්කාල මාක් කරගන්න. right හරියට මාක් කරලා ඉවර කරගන්න. හරි ආයෙත් එකපාරක් බලමු පුතේ. උඩ රෝස පාට ලේයර් එක උච්චර්මය මේ උච්චර්ම වලින් තියෙන රෝස පාට ලේයර් එක උඩින් තියෙන උච්චර්මය ඊළඟ උඩු අපිචර්මය තමයි රෝස පාට ලේයර් එක මේකේ ඔයාගෙත් එක පැහැදිලිව තියෙනවා. එතනත් පූටිකාවක් තියෙන පුතේ උඩු අපිචර්මයේ සෛල විශේෂණයට ලක් වෙලා පූටිකා නිර්මාණය කරනවා. ඒ කියන්නේ පාලක සෛල දෙකක් එක්ක පූටික සිදුරු නිර්මාණය කරනවා. ඊළඟ ඇතුලේ තියෙන සෛලම ඉරිපාඩ කොටසින් ෆ්ලෝයමටික් පෙන්නනවා අපිට. ඊපස්සේ අන්තර්සෛලීය අවකාශ පෙන්නනවා. මේ ඊළඟට යට ලේයර් එකේ රෝස පාට ලේයරකින් යටි අපිචර්මය පෙන්නනවා. ඊළඟට ඒ යටි අපිචර්මයේ වෙන විශේෂ වූ සෛල වලින් අපිට මෙතන පෙන්නන පුතේ ස්ටොමාටා. මොකද වෙන්නේ පූටිකා පෙන්වීමක් සිද්ධ කරනවා. දැන් පැහැදිලි නේද? රයිට්. මේ තමයි පුතේ ඒක බීජපත්‍රී ශාකයක හරස්කඩ. රයිට්. දැන් ඒක බීජපත්‍රී ශාකයක හරස්කඩ අපි ඕකම ලියාගමු. රයිට්. හරස්කඩට අදාළ දත්තයන් ඕම ලියාගමු. ඊයන් පළවෙනි එක අහනවා ඒක බීජපත්‍රී ශාකයේ පත්‍රයක ලක්ෂණ කොමක්ද? රයිට්. ඊයන් පළවෙනි එක පත්‍රය සමදීපාර්ශික වේ. පත්‍රය සමදීපාර්ශික වේ. පත්‍රය සමදීපාර්ශික වේ. උදේ ශාක පත්‍ර වර්ධනය වෙන්නේ ඉහළට. ශාක පත්‍ර සිරස්ව වර්ධනය වේ. ශාක පත්‍ර සිරස්ව වර්ධනය වේ. right එතකොට පුතේ ශාක පත්‍ර සිරස්ව වර්ධනය වෙන හින්දා මේකේ ශාක පත්‍රයේ සිරස්ව වර්ධනය වෙනින්දා දෙපසටම ආලෝකයේ පොදුවේ සැපෙනවා. ඒ වගේම පූටිකා උඩු අපිචර්මයේ සහ අඩි අපිචර්මයේ වෙනසක් නැතුව සමාන ප්‍රමාණ වලින් පිළිනන්න පුළුවන්. right එතනම ලියන්න ශාක පත්‍රයේ දෙපසටම සමානව ආලෝකය ලැබේ. ශාක පත්‍රයේ දෙපසටම සමානව ආලෝකය ලැබේ. right ඊළඟ එක උඩු අපිචර්මය සහ යටි අපිචර්මය සමාන වේ. උඩු අපිචර්මය සහ යටි අපිචර්මය සමාන වේ. එදෙන එක හා සමානයි. උඩු අපිචර්මය සහ යටි අපිචර්මය සමාන වේ. right උඩු අපිචර්මය සහ යටි අපිචර්මය සමාන වේ. okay ඊළඟ එක right වෙනසක් නැහැ පුතේ උඩු අපිචර්මයේ යටි අපිචර්මයේ පූටිකා පීඩ දෙන. ලියන්න උඩු සහ යටි අපිචර්ම වල සමානව පූටිකා පිහිටයි. ඉතින් නැති වුණොත් අතල ලියන්න උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ වා වේගවත් වෙන්න ඕනේ. නැවත පළවෙනි වතාවේ වීඩියෝ එක බලන්න යන්න. දෙවෙනි වතාවේ ලියන්න යන්න. එතකොට අහන්න. එතකොට දෙපාරක් පුදුරව වෙනවනේ. උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ
සමානව පූටිකා පිහිටයි. සමානව පූටිකා පිහිටයි. right? මේක බලන්න. එදී මෙන්න මේක තමයි පුතේ ඩම්බල් හැඩි පාලක සෛල කියලා කියන්නේ. මෙන්න මේකට තමයි ඩම්බල් හැඩි පාලක සෛල කියලා කියන්නේ. එතකොට මෙන්න මේ කියන ඒකබීජපත්‍රී ශාකවල මම ඒක මෙන්න මෙහෙම අඳින්නම්. right? අපි ඔන්නෝම අඳින්නේ ඔන්නෝක නිකන් ඔන්නෝ විදිහට නිකන්. right? ඩම්බල් හැඩි පාලක සෛල. මොකද ඒකබීජපත්‍රී වල මෙන්න මේ කියන ආකාරයට තමයි පුතේ පාලක සෛල නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උඩු අපිචර්මය හෝ යටි අපිචර්මයේ තියෙන සෛල විකිරණයට ලක් වෙලා තමයි පූටික සිදුර නිර්මාණය කරන්නේ. මේ තියෙන පූටික සිදුර. මෙතන තමයි පූටික සිදුර තියෙන්නේ. මේ තමයි අර විකිරණයට ලක්ව සෛල දෙක. ඒතකොට ඒකේ තියෙන්නේ ඩම්බල් හැඩදි පාලක සෛල. මේ බලන්නකො මේක ඒකබීජපත්‍රියනේ. මේ බලන්න ද්විබීජපත්‍රිය මේ ද්විබීජපත්‍රිය හොඳට බලන්න පුළුවන්. ඒක මේ බෝංචි හැඩදි පාලක සෛල දී. ඒතකොට මේ තමයි පූටික සිදුර. මේ තමයි බෝංචි හැඩදි පාලක සෛල. right? එතකොට ඒකබීජපත්‍රී සහ ද්විබීජපත්‍රී වෙනස්කම් ගත්තා නම් තව එකක් අපිට ලියන්න පුළුවන්. මොකද්ද? ඩම්බල් හැඩදි පාලක සෛල. කියන්න ඩම්බල් හැඩදි පාලක සෛල පවතී. ඩම්බල් හැඩදි පාලක සෛල පවතී. ඩම්බල් හැඩදි පාලක සෛල පවතී. right? ඔය ඒ වගේම බලන්න මේ පත්‍ර මැදනේ මේ පත්‍ර මැද පුතේ එකම જાතිය සෛල වලින් සමන්විත වෙන්නේ. ඒතකොට මේ පත්‍ර මැද සමන්විත වෙන්නේ එකම જાතිය. ඒ කියන්නේ මුදුස්කර සෛල. right? අපි ඇත්තටම කිව්වොත් මේකේ පත්‍ර මැද සෛල වර්ග දෙකක් නැහැ. එක වර්ගයයි තියෙන්නේ. මොකද පුතේ ද්විබීජපත්‍රී එකක් ගත්තොත් මෙහෙම බලමු. right? මේ තියෙන ද්විබීජපත්‍රී එකක්. මේ ද්විබීජපත්‍රයේ එක පත්‍ර මැද සෛල පුතේ. පත්‍රයේ මැද තියෙන සෛල මුදුස්තර වර්ග දෙකක් තියෙන. එකක් තමයි මේ කිඹුළු පනිස් ගෙඩිය වගේ නේ, පොල්ල ගැහුවා වගේ නේ, දණ්ඩ ගැහුවා වගේ. ඉන්නක් වගේ. අපි ඒවට කියන්නේ ඉනි මුදුස්තර සෛල. ඊට පස්සේ මේ තියෙන බෝල වගේ ඒවා සවිවර මුදුස්තර සෛල. ආකාර දෙකකට තියෙනවා. නමුත් පුතේ මේ ද්විබීජපත්‍රය එකක්. මේ තියෙන ඒකබීජපත්‍රය එකක්. ඒකබීජපත්‍රය එක්කිනාගේ එක නෑ. එහෙනම් පුතේ පත්‍ර මැද ඉනි මුදුස්තර හෝ සවිවර මුදුස්තර ලෙස මුදුස්තර වර්ග දෙකක් දක්වනු ලැබෙන්නේ නෑ. right? කියන මෙහෙම පත්‍ර මැද තුල ලක්ෂණයක් විදිහට ලියන්න. පත්‍ර මැද තුල ඉනිමුදු ස්තර හෝ සෛවර මුදුස්තර ලෙස විභේදනය වී නොමැත. ඉනිමුදු ස්තර හෝ සෛවර මුදුස්තර ලෙස විභේදනය වී නොමැත. right? එහෙනම් ඒක හරි. right. දැන් අපි මේ පුතේ ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස් කඩමු. මේ තියෙන ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස් කඩා. right? ඒතර පුතාට දීලා තියෙන එකයි මේකයි එක හා සමාන නැති වගේ පේන්න පුළුවන්. නමුත් පුතේ එකම දේ තමයි දීලා තියෙන්නේ. right? මාත් එක්ක හරියට මාක් කරන් යමු. right? ඔයාලට දීලා තියෙන ටියුට් එකේ පිටු අංක 10 ප්‍රශ්න අංක 3 තියෙනවා. දර්ශීය ද්විබීජපත්‍රී ශාක පත්‍රයක ව්‍යුහමය රූප සටහනක්. right? එහෙනම් ඔයාම මට කියන්න. එතකොට පුතේ ද්විබීජපත්‍රී ශාක පත්‍රය දැන් මේ හරස් කඩ ගත්තා පස්සේ මේ උඩ තියෙන උච්චාරණය. එහෙනම් ඔයාගේ පින්තූරේ හරියටම දාගන්න උච්චාරණය කියලා. උච්චාරණයට ඉංග්‍රීසි කියන්නේ කියුටිකල් කියලා. right? මේක තමයි අර ඉටි තියෙන්නේ. නේද? දැන් පාඩම ඉගෙනගන්න ඉටි තියෙන්නේ මේ උච්චාරණය. එහෙනම් මේක උච්චාරණය. right? ඊළඟට රෝස පාට ලේයර් එකට අදාළ ඔයාගේ පින්තූරේ පළවෙනි ලේයර් එකේ දාගන්න උඩු අපිචාරණය කියලා. හැබැයි ඒක එක පූටිකාවක් තියෙනවා නේද? දැක්ක නේද? හරස් කඩ බලන්න එක පූටිකාවක් තියෙනවා. right? එහෙනම් මෙතන දාගන්න හරියට ඔයාගේ ලේයර් එකේ මොකක්ද විභාගය දෙන්නේ මම දෙන එකම නෙමෙයිනේ. ඔයාලා දැන් බලන්න ඔයා වෙන පින්තූරයක්. ඔයා මාක් කරන්න වෙන පින්තූර. අන්න හොඳට මොලේ හැදෙනවා. right? ඕන පින්තූරයක් දුන්නතර මාක් කරලා කටපාඩම් කරන් යන්නේ නැහැ කිරවවලු. right? එහෙනම් මේක උඩු අපිචාරණය.
right උඩු අභිචාරණය. ඔයාලගේ පින්තූරේ තියෙනවා කැපිච්ච කොටසනේ මෙන්න මේ වගේ එකක් පේන්න තියෙන්නේ. right ඔයාලගේ පේන්න තියෙනව නේද? right අන්න ඒක පූටිකාව කියලා ගහගන්න. අන්න ඒක පූටිකාව කියලා ගන්න. right පූටිකාව කියලා ගහගන්න. හරිද? ඊළඟට මෙන්න මේ ලේස්. right මෙන්න මේ ලේස්. මෙන්න මේ කියන ස්තම්භ වගේ සෛල. මේ ස්තම්භ වගේ සෛල වලට කියන්නේ අපි මේ පුතේ ඉනිමුදු ස්තර. මේ ස්තම්භ වගේ සෛල වලට අපි කියන්නේ ඉනිමුදු ස්තර. ඉනි මෘදු ස්තර. ඉනිමුදු ස්තර සෛල කියලා කියන්නේ. ඉනිමුදු ස්තර ඉන්න වගේ. right ඉනිමුදු ස්තර. right ඉනිමුදු ස්තර. ඊළඟට හරි. ඊළඟට ඔයාලට තියෙන පුතේ ඔය ටිකක් කඩේ වගේ පේන්න තිබ්බට ඒවා හිස් අවකාශ හොඳේ. දැන් ඔයාලට මෙන්න මේ සෛල තියෙනවානේ තනින් තන. හිස් අවකාශ සෛල තියෙන තැන් ටික තියෙනවානේ මෙන්න මෙතන තියෙන සෛල ටික තියෙනවා. එහෙනම් ඒවට ගන්න පුතේ සෛවර මෘදු ස්තර. සවිවර මෘදු ස්තර. සෛවර මෘදු ස්තර. right මැද්දේ තියෙන ඉන්න වගේ නැති සෛල. right මේ මැද්දේ එක්කනානේ මේ හොඳේ. හරිද? නෑ දෙක හරි. නෑ ඒවා සවිවර මෘදු ස්තර. දැන් මේ සවිවර මෘදු ස්තර සෛලවල බලන්න මේ සෛල අතර හැමදාම හිස්තන් තියෙනවානේ. මේ සෛල අතර තියෙන හැම ස්ථානකම අපි හඳුන්වන්නේ අන්තර් සෛලීය අවකාශ කියලා. මොනවද පුතේ කියන්නේ? අන්තර් සෛලීය අවකාශ කියලා හඳුන්වනවා. දා ගන්න එහෙනම් මේ කොටස් වලට අන්තර් සෛලීය අවකාශ කියලා. මෙන්න මේ ස්ථාන වලට ගහගන්න. ස්ථාන වලට ගහන්න පුතේ. right අන්තර් සෛලීය අවකාශ. එයා කැවිටි කියලා කියනවා. අන්තර් සෛලීය අවකාශ. right ඊළඟට හරිද අපි මෙන්න මේ කියන පොප්පුවට කියනවා මේ වටේ වලල්ලක් තියෙනවානේ ඒ වටේ වලල්ල ඔයාගේ තියෙනවා මොකද අපි ඒකට කියනවා සනාල කොපුව කියලා නැත්නම් කලාප කොපුව කියලා කියනවා මෙන්න මේ තනිසෛල ස්තරයක් කියන්නේ මෙන්න මේ තනිසෛල ස්තරය ඔයාගෙත් තියෙනවානේ ඒකට දාන්න පුතේ සනාල කොපුව කියලා සනාල කොපුව සනාල කලාපය ඔක කියන්නේ නැත්තරම සනාල කලාපය ඒක සනාල කලාපය කියන්නේ සයිලම් ෆ්ලෝයමනේ සයිලම් ෆ්ලෝයම වට කරන් ඉන්න කොපුවට කියන්නේ සෛල ස්තරයක් තියෙන තනි සෛල ස්තර ගන්න මේක පේනවා මේ බින්දුරේ මේ තනි සෛල ස්තරයට කියන්නේ සනාල කොපුව කියලා කලාප කොපුව කියලා කියන සනාල කොපුව තමයි නිවැරදි වචනේ සනාල කොපුව right හරිද සනාල කොපුව දැන් තියෙනවා දැන් ඔයාගේ මෙන්න මේව දැන් තියෙනවා ඔයාගේ පුතේ උඩ තියෙනවා දැන් මේ පිටුර වගේ නෙමෙයි මෙන්න මෙතන right මේ පිටුර පොඩි වෙනසක් තියෙනවා ඔයාගේ එකේ ඔයාගේ බලන්න right උඩ කොටස මෙන්න මේ තියෙන සෛල කොටස දැන් සනාල කොපුව ඔයාගේ මෙහෙම තියෙනවානේ වටේට right ඔය සනාල කොපුව ඔහොම වටේට තිබ්බට පස්සේ මෙන්න මෙතනින් වෙන් වෙලා උඩ තියෙන ටික ලොකු සෛල ටික මේ උඩ තියෙන ලොකු සෛල තියෙනවානේ ඊට පස්සේ පල්ලෙන් තියෙන පොඩි සෛලනේ right පල්ලෙන් තියෙන පොඩි සෛලනේ මේ ලොකු සෛල කොටසට දාන සෛලම් කියලා. right ලොකු සෛල කොටස දාන සෛලම් කියලා. right පල්ලෙහා පොඩි වලට දාන ෆ්ලෝයම් කියලා. මොකද මේ සෛලම කොහොමද පිටන්නේ උඩින්. පල්ලෙහාට දාන ෆ්ලෝයම් කියලා. right පල්ලෙහාට දාන ෆ්ලෝයම් කියලා. right හරි. වාගේ උඩ තියෙන කොටස දාන සෛලම් කියලා පල්ලෙහාට තියෙන ෆ්ලෝයම් කියලා දාන්න. හරිද? මාක් කරගෙන යන්න ටිකනේ right ඊළඟට මේ යට ස්තර මොන පාටද යට ස්තර රෝස පාට තියෙන එක දාගන්න පුතේ යටි අභිචර්මය කියලා නම් ඔයාගේ පිටුරේ යටම සෛල ස්තරය දාන්න පුතේ යටි අභිචර්මය කියලා යට ස්තරය දාගන්න යටි අභිචර්මය කියලා right ඊට පස්සේ මෙතනක් තියෙනවා පූටිකාවක්. එනවා ඔයාගේ පින්තූරේ බලන්න පූටිකා දෙකක් තියෙනවා. හරි. ඒකට හේතුව දීබීජපත්‍රි ශාක පත්‍රයක පූටිකා දෙකක් පේනවා. දෙකක් නෙමෙයි ගොඩක් පේනවා. යටි අභිචර්මයේ පූටිකා ගොඩක් පේනවා පුතේ දීබීජපත්‍රි ශාක පත්‍රයේ. වැඩිපුර තියෙන්නේ යටි අභිචර්මයේ.
right හරිද හරියට දාගන්න එහෙනම් ආයි පාරක් බලමු කොහොමද මේකේ පිටුරට අනුව උච්චාරණය උඩු අභිචාරණය right ඊළඟට ඉනිමුදු ස්තර සෛල සයවර මුදු ස්තර සෛල අන්තර් සෛලීය අවකාශ මේ හරිය එතකොට මේ රතු පාටින් මෙතන නම් පීඩන්නේ සෛලම නිල් පාටින් පීඩන්නේ ෆ්ලොයම ඊළඟ පුතේ යටි අභිචාරණය කෝටිකා සිදුරු නිර්මාණයම පෙන්නලා තියෙනවා දැන් පැහැදිලි නේද එහෙනම් පුතේ ඕක තමයි ද්විබීජපත්‍රී ශාක පත්‍රයක ලක්ෂණ right එහෙනම් ලක්ෂණ ටික ලියන්න ලියන්න එක පළවෙනි ලක්ෂණය පුෂ්ඨෝද්දරීය ශාක පත්‍ර වේ පුෂ්ඨෝද්දරීය ශාක පත්‍ර වේ right පුෂ්ඨෝද්දරීය ශාක පත්‍ර වේ ඒ කියන්නේ පුතේ මෙම පත්‍ර වර්ධනය වෙන්නේ බොහෝ දුරට තිරස්ව ඒකයි පුෂ්ඨෝද්දරීය කියලා කියන්නේ ශාක පත්‍ර තිරස්ව වර්ධනය වෙන්නේ ලියන්න ඒකයි හේතුව ලියන්න පුෂ්ඨෝද්දරීය ශාක පත්‍ර වේ තිරස්ව වර්ධනය වෙන කියන පුතේ පොළොවට සමාන්තර දැන් කොස් කොළයක් තියෙන නෑනේ පුතේ අහස දෙසට උල් වෙලා නේද ඒක පොළොවට සමාන්තර වගේ තියෙන වරන් ගන්න තිරස්ව වර්ධනය වේ කිය තිරස්ව වර්ධනය වේ right ඊළඟේ පුතේ ද්විබීජපත්‍රී ශාක පත්‍රයේ තියෙන විශේෂම ලක්ෂණය right උඩු අභිචාරණයට තමයි වැඩිපුර ආලෝක ප්‍රමාණයක් ලැබෙන්නේ. ඒකින්ද පුතේ උඩු අභිචාරණය අනිවාර්යයෙන්ම පෝටිකා ප්‍රමාණය අඩුයි. ඔබ උත්සේදනය අවම කරන්න ඕනේ. ඊළඟ එක උඩු අභිචාරණයට වැඩි ආලෝකයක් ලැබේ. උඩු අභිචාරණයට වැඩි ආලෝකයක් ලැබේ. උඩු අභිචාරණයට වැඩි ආලෝකයක් ලැබේ. මට කියන්න දැන් උඩු අභිචාරණය යටි අභිචාරණය ගත්තනේ right උඩු අභිචාරණය යටි අභිචාරණය දැන් ඔයාම බලන්න උඩු අභිචාරණය ළඟ තමයි පුතේ ඉනිමුදු ස්තර යටි අභිචාරණය ළඟ තමයි පුතේ සයවර මුදු ස්තර ඒ කියන්නේ ඉනිමුදු ස්තර සෛල සහ සයවර මුදු ස්තර සෛල උඩට සහ යටට විකාශනය වෙලා තියෙන එක අපිට කියත හැකි උඩු සහ යටි අභිචාරණ ආශ්‍රිතව පටක සංවිධානය වෙලා තියෙන ආකාරය වෙනස් කිය. කියන්නේ ඊළඟ එක උඩු සහ යටි අභිචාරණයට උඩු සහ යටි අභිචාරණයට පටක සංවිධානය වෙනස් වේ. උඩු සහ යටි අභිචාරණයට පටක සංවිධානය වෙනස් වේ. පටක සංවිධානය වෙනස් වේ. right පටක සංවිධානය වෙනස්. ඒතර අනිත් එක තමයි ආ දැක්කේ right පත්‍ර මැද්දේ ගත්තට පස්සේ පත්‍ර මැද්දේ පුතේ ඉනිමුදු සහ සයවර මුදු ස්තර ලෙස right විභේජනය වෙලා තියෙනවා මුදු ස්තර සෛල. යන්න පත්‍ර මැද්දේ තුල පවතින මුදු ස්තර සෛල පත්‍ර මැද්දේ තුල පවතින මුදු ස්තර සෛල පත්‍ර මැද්දේ තුල පවතින මුදු ස්තර සෛල ඉනිමුදු ස්තර සහ ඉනිමුදු ස්තර සහ සයවර මුදු ස්තර ලෙස විභේදනය වී ඇත. සයවර මුදු ස්තර ලෙස විභේදනය වී ඇත. ඉනිමුදු ස්තර සහ සයවර මුදු ස්තර ලෙස විභේදනය වී ඇත. right ඊළඟ ප්‍රධාන කතන්දරේ වැඩිපුරම පෝටිකා පීඩනයේ යටි අභිචාරණය උඩු අභිචාරණයේ පෝටිකා පීඩනයේ අඩුයි පුතේ උත්සේදනය අවම කරන්න right ඊළඟ එකට යන්න යටි අභිචාරණයේ වැඩි පෝටිකා ඝනත්වයක් පවතී. යටි අභිචාරණයේ වැඩි පෝටිකා ඝනත්වයක් පවතී. යටි අභිචාරණයේ වැඩි පෝටිකා ඝනත්වයක් පවතී. right හරිද ඔන්න දැන් කතන්දරේ දෙකම තියෙනවා. යන්න පස්වෙනි ප්‍රශ්නෙට. ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක පත්‍රවල සමාන අසමානකම් අනුගත කරන්න.
සමාන අසමානකම් වගගත කරන්න එපා. සමාන කියන වචන ඔකේ කපන්න. අසමානකම් වගගත කරන්න කියලා ලියන්න. කියන්නේ වෙනස්කම් ලියන්න කියලා කියන්නේ. එහෙනම් මේ තියෙන පුතේ ද්විබීජ පත්‍රය එකක්, මේ තියෙන ඒකබීජ පත්‍රය එකක්. එහෙනම් ඔයාට ඉස්සරහ ලියපු ලක්ෂණ පදනම් කරගෙන ද්විබීජ සහ ඒකබීජ පත්‍රී ශාක පත්‍රවල තියෙන වෙනස්කම් වගගත කරන්න පුළුවන්. right. මාත් එක්ක වගගත කරමු. right. පින්තූර දිහා බලාගෙන වගගත කරමු. ඒක ලේසිනේ. right. අහනවා අසමානකම් වගගත කරන්න කියලා. එහෙනම් සමාන කියන වචනේ කැපුවා. right. පළවෙනි එක ගන්න. right. මට කියන්න ඒකබීජ පත්‍රය තමයි මුලින්ම තියෙන්නේ, අනිත් පැත්තේ තියෙන ද්විබීජ පත්‍රය. right. right. මේකේ ව්‍යුහාත්මක සමදීපාර්ශ්විකයි මේ. දෙකට මැදින් හරියට පෙත්තයි. පොල් කොලයක් අරන් දෙකට මැදින් හරියට පෙත්තයි. එතකොට ව්‍යුහාත්මකව සමදීපාර්ශ්විකයි. නමුත් පුතේ මේක පුෂ්ඨෝද්දරීය. right. එහෙනම් ලියන්න මෙහෙම. ඒකබීජ පත්‍රය ලියන්න පළවෙනි පොයින්ට් එක. ඒකබීජ පත්‍රය පැත්ත ලියන්න. ව්‍යුහාත්මකව සමදීපාර්ශ්වික වේ. ඒකබීජ පත්‍රය පැත්ත ලියන්න ව්‍යුහාත්මකව සමදීපාර්ශ්වික වේ. හරියටම බෙදන්න පුළුවන්. බලන්න පොල් කොලයක් අරන් හරියට දෙකට මැදින් බෙදන්න බැරිද කියලා. නමුත් අපිට අනිත් කොලයක එහෙම බෑ. right. ව්‍යුහාත්මක සමදීපාර්ශ්වික වේ. right. ද්විබීජ පත්‍රය පැත්ත ලියන්න පුෂ්ඨෝද්දරීය වේ. පුෂ්ඨෝද්දරීය වේ. පුෂ්ඨෝද්දරීය වේ. මේ බලන්න මේක පාලක සෛල වලින් right. පාලක සෛල වලින් බලන්න මේ තියෙන පාලක සෛල. එතන මට කියන්න ද්විබීජ පත්‍රී වල පාලක සෛල ඩම්බල් හැඩති පාලක සෛල. බෝන්චි හැඩති පාලක සෛල. ඒකබීජ පත්‍රී වල ඩම්බල් හැඩති පාලක සෛල. right. ලියන්න නම් මෙහෙම ඒකබීජ පත්‍රී පැත්ත ලියන්න. ඩම්බල් හැඩති පාලක සෛල ඇත. මේ දින පුතේ ඩම්බල් හැඩති පාලක සෛල. ඩම්බල් හැඩති පාලක සෛල. මම තියන්න පාලක සෛල වල හඩතලා පීඩන හොඳේ. ස්ටොමාටෝ ඇපරටියෝ කියන්නේ ගෝටික සිදුරට. හරි. නේද? right. මේක ඩම්බල් හැඩති පාලක සෛල. right. ද්විබීජ පත්‍රය පැත්ත ලියන්න බෝන්චි හැඩති පාලක සෛල. මේ බෝන්චි හැඩයක් හරියන්නේ. මෑට කියලා ලියන්න බා බෝන්චි හැඩ කියලා ලියන්න. හොඳේ. බෝන්චි හැඩති පාලක සෛල. right. ඊළඟ එක බලන්න ඒකබීජ පත්‍රී වල පත්‍ර මධ්‍ය එම සෛල වර්ග දෙකකට විභේදනය වෙලා නැහැ. නමුත් පුතේ ද්විබීජ පත්‍රී වල සෛල මධ්‍ය ගත්තොත් ඉනිමුදු ස්තර සහ සයවර මුදු ස්තර කියලා ಜಾති දෙකකට විභේදනය වෙලා තියෙනවා. මේක එහෙම නැහැනේ. මේක එහෙම වෙලා තියෙනවා. එහෙනම් ලියන්න ඒකබීජ පත්‍රී පැත්ත ලියන්න පත්‍ර මධ්‍ය. ඒකබීජ පත්‍රී පැත්ත ලියන්න පත්‍ර මධ්‍ය ඉනි මුදු ස්තර සහ සයවර මුදු ස්තර ලෙස විභේදනය වී නැත. හරිනේ. ඒකබීජ පත්‍රය වල එහෙම විභේදනය වෙලා නැහැ. පත්‍ර මධ්‍ය ඉනි මුදු ස්තර ලෙස හා සයවර මුදු ස්තර ලෙස විභේදනය වී නැත. right. ද්විබීජ පත්‍රී පැත්තට එන්න පත්‍ර මධ්‍ය එහෙම විභේදනය වෙලා තියෙනවා. එහෙනම් ලියන්න ද්විබීජ පත්‍රී පැත්තේ පත්‍ර මධ්‍ය සයවර මුදු සහ ඉනි මුදු ලෙස විභේදනය වී ඇත. right. ඊළඟ ප්‍රශ්නාංක 6ට එන්න පුතේ. ශාක පත්‍රයක පහත කොටස් වල කෘත්‍යයන් මොනවද කියලා අහනවා. අයින අපිට පටන් ගන්න තියෙන්නේ පළවෙනි එක.
right මේ දින උච්චාරණයනේ උච්චාරණය කියන්නේ අපේ හරියට ඇඟේ ඇඳලා ඉන්න ඇඳුම වගේ ඒකෙන් කරන්නේ පුතේ බාහිර උපද්‍රව වලින් අපිව ආරක්ෂා කරනවා ඇඟේ එහෙම කරනවා වගේම ශාක පත්‍රයකට අභ්‍යන්තර කොටස් ආරක්ෂා කරනවා ශාක පත්‍රයට ජලයට අපාරගම්‍යතාවයකට පත් කරලා තියෙන පුතේ මොකෝ උච්චාරණයේ තියෙනවා right කියුටින් කියලා ඉටි වර්ගයක්. ඒක ලිපිඩයක්. කියුටින් කියන ඉටි වර්ගයේ ලිපිඩයක්. ඒ ලිපිඩය වගේ ශාක පත්‍රයේ උච්චාරණය නිර්මාණය කරවලා තියෙන තමයි ශාක පත්‍රයේ උත්සේදනයෙන් ජලය අයින් වීම ශාක පත්‍රයෙන් උත්සේදනයෙන් ජලය අයින් වීම පාලනය කිරීමට ලක් කරනවා. right ඒකින්ද ඒ කියන්නේ පාලනය කිරීම හොඳට සිද්ධ කරනවා. right එහෙනම් උච්චාරණය යටතේ කියන්නේ පළවෙනි උච්චාරණය උඩ මේක. right කියන්නේ මේම ආරක්ෂාව සැපීම ආරක්ෂාව සැපීම right ඊළඟ රූලේ දාන්න කියුටින් නැමැති ලිපිඩ වර්ගය ඇත කියුටින් මොකද නම කියුටින් කියුටින් නැමැති ලිපිඩ වර්ගය ඇත කියුටින් නැමැති ලිපිඩ වර්ගය ඇත කියුටින් කියන ලිපිඩ වර්ගය තියෙනවා right ඊළඟ එක උත්සේදනය අවම කරවයි උත්සේදනය අවම කරවයි උත්සේදනය අවම කරවයි right ඊළඟ අපෙන් පුතේ අභිචර්මය right අභිචර්මය අවස්ථා දෙකයිනේ උඩු අභිචර්මය සහ යටි අභිචර්මය ලෙස අවස්ථා දෙකක් තියෙනවා එතකොට උඩු සහ යටි අභිචර්ම තනිසෛල ස්තර වලින් සමන්විතයි तो තනිසෛල ස්තරයෙන් සමානිත මේ උඩු සහ යටි අභිචර්ම වලින් කරන්නේ මොකද්ද අභ්‍යන්තර පටක කොටස් ආරක්ෂා කිරීම right එතකොට උත්සේදනය අවම කිරීම කරනවා මොකද පූටිකා නිර්මාණය වෙන්නේ මෙන්න මේ උඩු සහ යටි අභිචර්ම වල සෛල වලින් ලියන්න right අභිචර්මයේ යටතේ ලියා ගන්න තනිසෛල ස්තරයේදී පූටිකා නිර්මාණය වී පවතී right පූටිකා නිර්මාණය වී පවතී ඊළඟ එක ශාක අභ්‍යන්තර කොටස් පාලනය කරයි right එතකොට පුතේ අපි ළඟ කතා කර ඉන්නේ අභිචර්මය. එතකොට අභිචර්මය මොකද කතන්දරේ? අභිචර්මයෙන් කරන්නේ ශාක අභ්‍යන්තර පටක කොටස් ආරක්ෂා කිරීම. ඒකත් ධ්‍යාන. ශාක අභ්‍යන්තර පටක කොටස් ආරක්ෂා කිරීම. right දැන් මේ වෙලාවේ අපි මේ වීඩියෝ එක කරනලා සෑහෙන විදුලි කොටනවා. right ඒ වගේම වීඩියෝ එක අපිට නවත්තන්න සිද්ධ වෙලා තමයි මේ කොටස් එකතු කිරීම දැන් වෙන්නේ මේකේ. ඉතින් පටන් ගන්න තැන හරියට බලන්න. right ශාක පත්‍ර කොටස් ආරක්ෂා කිරීම. right හරි. අපි බලමු ඊළඟට ලියන්න ඉනිමුදු ස්තර සෛලනේ. right පුතේ ඉනිමුදු ස්තර සෛලවල ප්‍රධානම කාර්යභාරය තමයි පුතේ ප්‍රභා සංශ්ලේෂණය කිරීම. එනවා බලන්න ටියුට් එකේ ඉනිමුදු ස්තර සෛලවල ප්‍රධානම කාර්යභාරය තමයි පුතේ ප්‍රභා සංශ්ලේෂණය කිරීම. ඒක කොළම කොළ පාටයි. right ටියුට් එකෙත් දැක්ක වීඩියෝ එකෙත් දැක්ක කොළම කොළ පාට. ඒකට හේතුව ඒකේ හරිතලා වර්ණක සෑහෙන ප්‍රමාණයක් පිටලා තිබුණා. ලියන්න ඉනිමුදු ස්තර සෛල කාර්යභාරය අහනවා ලියන්න ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක පටකය ලෙස ක්‍රියාත්මක වේ. प्रधान प्रभा संश्लेषक पाठके लेस क्रियात्मक वे. प्रधान प्रभा संश्लेषक पाठके लेस क्रियात्मक वे. right प्रधान प्रभा संश्लेषक पाठके लेस क्रियात्मक वे. පුතේ සයිවර මුදු ස්තර තියෙන ඇතුලේ මැද්දේනේ right සයිවර මුදු ස්තර තියෙන ප්‍රධාන කාර්යභාරය තමයි පුතේ ආහාර සංචිත කිරීම. හැබැයි ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍යය සිද්ධ කරනවා.
පුතේ ශාක පත්‍රයේ දීබීජ පත්‍රයේ ශාක පත්‍රයේ උඩ කොටසනේ ඉනිමුදු ස්තර තියෙන්නේ. ආලෝකය වැඩිපුර වැටෙන්නේ උඩ කොටසටනේ. ඒකද ඉනිමුදු ස්තර සෛල සකස් වෙලා තියෙන විශේෂයෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා. හැබැයි ඉනිමුදු ස්තර සෛල හරහා ආලෝකය තවත් පල්ලයට එනකොට සෛල මුදු ස්තරට එනකොට ටිකක් අඩු වෙලා එන්නේ. එහම අඩු වෙලා ආවට පුතේ මුදු ස්තර සෛල තියෙනවා. ඒ මුදු ස්තර සෛල වලට හැකියාවක් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කරන්න. එහෙනම් පුතේ පල්ලෙහා තියෙන සෛල මුදු ස්තර එහෙනම් ලියන්න ප්‍රධාන වශයෙන් ආහාර සංචිත කරයි. ප්‍රධාන වශයෙන් ආහාර සංචිත කරයි. ප්‍රධාන වශයෙන් ආහාර සංචිත කරයි. ප්‍රභා සංශ්ලේෂණයද සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණයද සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. හරි ඊළඟ පූටිකාවට එමු. පුතේ පූටිකාව වලින් මොකද කරන්නේ? පූටිකාව වලින් තමයි පුතේ වායු හෝමාරු සිද්ධ කරන්නේ. හැමතැනම තිබෙන වායු හෝමාරු සිදු කිරීම. ඊළඟ එක වායු හෝමාරු සිදු කිරීම පූටිකා. පූටිකා මගින් කරන්නේ වායු හෝමාරු සිදු කිරීම. right එතනද පැහැදිලි එක නේද? වායු හෝමාරු සිදු කිරීම. right ඊළඟේ පාලක සෛල. දැන් පාලක සෛල කියන්නේ මෙන්න මෙයානේ අපි කතා කරන ඇත්තටම පාලක සෛල ගැන කතා කරොත් අපි ඇත්තටම කතා කරන්නේ මෙන්න මෙයා ගැන. මෙයා ගැන පාලක සෛල වලින් තමයි මේ පූටික සිදුර. දැන් මේ තියෙන පූටික සිදුරනේ. මේ පූටික සිදුරේ දෙපස තියෙන පාලක සෛල. එතකොට හිලේ සයිස් එක. මේ හිලේ සයිස් එක පාලනය කරන්නේ කවුද? පාලක සෛලය. දැන් පූටික සිදුරේ විශාලත්වය පාලනය කරන්නේ පාලක සෛල විසින්. ලියන්න නම් එක පූටික සිදුරේ විශාලත්වය පාලනය කිරීම සිදු කරයි. පූටික සිදුරේ විශාලත්වය පාලනය කිරීම සිදු කරයි. පූටික සිදුරේ විශාලත්වය පාලනය කිරීම සිදු කරයි. right පූටික සිදුරේ විශාලත්වය පාලනය කිරීම සිදු කරාම පුතේ උත්සේදනය පාලනය වෙනවා. එමගින් උත්සේදනය පාලනය වේ. එමගින් උත්සේදනය පාලනය වේ. right ඊළඟට දැන් මේ අපි දකින්නේ මොනවද? අන්තර්සෛලීය අවකාශ. යන්නේ එහා පැත්තේ 12 වෙනි පිටුවට. අන්තර්සෛලීය අවකාශ වලින් අපිට සිදුවෙන කාර්යභාරය මොකද්ද? අන්තර්සෛලීය අවකාශ පුතේ මෙන්න මේ සමස්ත පද්ධතිය පුරාවට වායු විසරණය පහසු කරනවා. right ලියන්න අන්තර්සෛලීය අවකාශ යටතේ වායු විසරණය සිදු කිරීම. වායු විසරණය සිදු කිරීම. අන්තර්සෛලීය අවකාශ යටතේ ලියන වායු විසරණය සිදු කිරීම. right වායු විසරණය සිදු කිරීම. හරි ඊළඟට සනාල කලාපය. දැන් සනාල කලාපයේ ඉන්නේ කවුද? මේ සනාල කලාපයේ ඉන්නේ සෛලම සහ ෆ්ලෝයම. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයක්. සෛලම විසින් ජලය හා කණජ ද්‍රවණ පරිවහනය කරන ශාකේ පුරාවට. ෆ්ලෝයම විසින් සුක්‍රෝස් ද්‍රාවණයක් විදියට ආහාර පරිවහනය කරනවා. කියන්නේ නම් සෛලම යටතේ ජලය හා කණජ ද්‍රවණ පරිවහනය කිරීම. සෛලම යටතේ කියන්නේ ජලය හා කණජ ද්‍රවණ පරිවහනය කිරීම. ෆ්ලෝයම යටතේ කියන්නේ ආහාර පරිවහනය කිරීම. සෛලම යටතේ කියන්නේ ජලය හා කණජ ද්‍රවණ පරිවහනය කිරීම. ෆ්ලෝයම යටතේ කියන්නේ ආහාර පරිවහනය කිරීම. ශාක පත්‍රයේ ප්‍රධාන වශයෙන් ආහාර පරිවහනය කරනවා. මේක එදා මම කිව්වනේ නේද? ආහාර පරිවහනය කිරීම. right. එන හත්වෙනි ප්‍රශ්නෙට. වැදගත් ප්‍රශ්නයක් තියෙන්නේ මෙන්න මේ පින්තූරේ සම්බන්ධයෙන් තමයි ඔය අහන ප්‍රශ්නේ තියෙන්නේ. right. ඔයාට පුතේ මේ පින්තූරේ ඇඳ ගන්න වෙනව නේද? right. අහන්නේ හත්වෙනි එක 8 වෙනි එකට එන ඉස්සෙල්ලා 7 දීබීජපත්‍රී ශාක පත්‍ර ප්‍රභා සංශ්ලේෂණය වන මූලික පටක වර්ග දෙකකී ඒවා මොනවාද?
ඉතින් ද්විබීජපත්‍රී ශාකපත්‍රයක ප්‍රභා සංශ්ලේෂණ වෙන මූලික පටක දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ කතා කරන ඉනිමුදු ස්තර සෛල. අනිත් එක තමයි සයවර මුදු ස්තර සෛල. එහෙනම් ඉනිමුදු ස්තර සහ සයවර මුදු ස්තර සෛල ගැන වෙනම අපිට කතා කරන්නයි තියෙන්නේ පල්ලෙහාන් ඒවා වෙනස්කමුත් එක්ක. ඉතින්සල්ලා 7 වෙනි ප්‍රශ්නේ බලන්න. ද්විබීජපත්‍රී ශාකපත්‍රවල ප්‍රභා සංශ්ලේෂණය වන මූලික පටක වර්ග දෙකකී ඒවා මොනවාද? ලියන්න පුතේ උත්තරේ පළවෙනි එක ඉනිමුදු ස්තර සෛල. ඉන්න වගේ ඒවා. right? තර ඉන්න වගේ ඒවා. ඉනිමුදු ස්තර සෛල. ඉනිමුදු ස්තර සෛල. ඊළඟ සයවර මුදු ස්තර සෛල. සයවර මුදු ස්තර සෛල. right? පුතේ ඉනිමුදු ස්තර සෛලවල මම මේ අන්තිමේ හොඳට බලන්න. ඉනිමුදු ස්තර සෛලවල ප්ලාස්ම පටල ළඟින් තමයි හරිතලව පිහිටන්නේ. right? මම මේ ඩොට් එක අයිනෙන් අඳින්නේ ඒකයි. මේ මම අඳින්නේ හරිතලව. සෛල ප්ලාස්ම පටලයට සමාන්තරව තමයි හරිතලව පිහිටන්නේ. right? එතකොට මේ මොනවාද ඉනිමුදු ස්තර? right? ඔයාලට දේව බලන්න ඊළඟ එක 8 වෙනි ප්‍රශ්නේ. ඒවායේ වෙනස්කම වගවත කරන්න කියලා දෙනවා. ඒකට පොඩි ඉඩක් තියෙනවා ඔයාලට ලියලා. මේ ඉඩ තියලා තියෙන පොඩි ඉඩක්. අන්න එතන ඇඳ ගන්න පොඩ්ඩක් මේක පළවෙනි පැත්තේ ඉනිමුදු ස්තර කියලා මුලින්. පළවෙනි පැත්තේ දාගන්න ඉනිමුදු ස්තර කියලා ඉඩ තියලා දැනි. right? ඊළඟට සයවර මුදු ස්තර සෛල දාන්න. සයවර මුදු ස්තර. ඒකට ඔයාලට තියෙන්නේ මෙන්න මේම සෛල කීපයක් කොහොම අඳින්න. right? කොනෝම සෛල ස්තර කීපයක් කොහොම අඳින්න. right? right? මේකේ හැමතැනම දාන්න පුතේ හරිතලව. මේ හරිතලව තමයි මේ හැමතැනම දාන්නේ. මේ හැමතැනම දාන්න හරිතලව. right? මේ තමයි හරිතලව. මේක වෙනසක් තියෙන එකයි. හරිතලව PDB වෙනසක් තියෙනවා. සයවර මුදු ස්තරයි ඉනිමුදු ස්තරයි. දැන් මේකේ හරිතලව පිහිටන්නේ පුතේ හැමතැනම. වායු විසරණය හොඳින් සිද්ධ වෙන්න පුළුවන්. මේක ඇතුලේ හොඳට වායු විසරණය වෙන්න පුළුවන්. මෙහෙම වායු ගමන් කරන්න පුළුවන්. right? නමුත් මේ කියන ඉනිමුදු ස්තර වල එහෙම හිඩසක් නැහැ. මොන දැන් දෙක තියෙනවා. හොඳේ? right? රූපක කාන්තේ ඇඳගන්න, ඩක්කාල ස්ටොප් කරලා ඇඳගන්න. වණ අඳ දැයි නේද? ඉනිමුදු ස්තර සහ සයවර මුදු ස්තර ඇඳගන්න. right? ඕකේ වෙනස්කම් අහනවා. එන්න ඉනිමුදු ස්තර පැත්තට. ඉනිමුදු ස්තර පැත්ත අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි දික්කු ටැඹ හැඩති සෛල. ඒ වගේම මේක සයවර මුදු ස්තර සෛල ගෝලාකාර සමවිස්කම්භික සෛල කියලා තමයි කියන්නේ. ගෝලාකාර බෝල බෝල වගේ නේ. ඒවා දික්කු ටැඹ. එන ලියන්නේ ඉනිමුදු ස්තර පැත්තේ. ඉනිමුදු ස්තර පැත්තට යන්න. දික්කු ටැඹ හැඩති සෛල වේ. දික්කු ටැඹ හැඩති සෛල වේ. දික්කු ටැඹ හැඩති සෛල. සයවර මුදු ස්තර පැත්තට එන්න. සයවර මුදු ස්තර පැත්තට එන්න. ගෝලාකාර සමවිස්කම්භික සෛල වේ. ගෝලාකාර සමවිස්කම්භික සෛල වේ. ගෝලාකාරයි සමවිස්කම්භිකයි. ගෝලාකාර සමවිස්කම්භික සෛල වේ. දික්කු ටැඹ හැඩති සෛල ඉනිමුදු ස්තර සෛල ඒ කියන්නේ ඉන්න වගේ කියලා කියන්නේ. සයවර මුදු ස්තර සෛල පුතේ ගෝලාකාර සමවිස්කම්භික සෛල. ඊළඟට ඉනිමුදු ස්තර වල කුලේ හරිතලව පිහිටන්නේ සෛල ප්ලාස්ම පටලයත් එක්ක සමාන්තරව. ඒ කියන්නේ සෛල ප්ලාස්ම පටලයත් එක්කම තමයි තියෙන්නේ. ළඟින්ම තියෙන්නේ. ලියන්නේ නැහැ ඉනිමුදු ස්තර පැත්තේ හරිතලව
ප්ලාස්ම පටලයට සමාන්තරව පිහිටයි. හරිතලව ප්ලාස්ම පටලයට සමාන්තරව පිහිටයි. හරිතලව ප්ලාස්ම පටලයට සමාන්තරව පිහිටයි. මේකේ හරිතලව සයවර මුදිස්තලව හරිතලව අනිත් තැනදී. සෛලයේ ඇතුලේ හැම තැනම තියෙනවා. රයිට්? යන සයවර මුදිස්තර පැත්තට හරිතලව විසිරී ඇත. හරිතලව විසිරී ඇත. right හරිතලව විසිරී ඇත. හරිතලව විසිරී ඇත. එනේ ඉනිමුදු විස්තර පැත්ත. මෙයාගේ ප්‍රධාන කාර්යභාරය ප්‍රභා සංශ්ලේෂණය කිරීම. එහෙනම් ඉනිමුදු විස්තර වල ප්‍රධාන කාර්යභාරය මොකක්ද පුතේ? ප්‍රභා සංශ්ලේෂණය. කියන්නේ එහෙනම් ඉනිමුදු විස්තර වල ප්‍රධාන කාර්යභාරය ඉනිමුදු විස්තර වල යන ප්‍රධාන කාර්යභාරය ප්‍රභා සංශ්ලේෂණය කිරීමයි. ප්‍රභා සංශ්ලේෂණය කිරීමයි. ප්‍රභා සංශ්ලේෂණය කිරීම. ඊළඟ සයවර මුදු විස්තර පැත්තේ ඉල්ල යන්න මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යභාරය මොකද්ද පුතේ? ආහාර සංචිත කිරීම. යන්න සයවර මුදු විස්තර පැත්තේ ප්‍රධාන කාර්යභාරය ආහාර සංචිත කිරීමයි. හැබැයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නත් පුළුවන් මොකද? ප්‍රධාන කාර්යභාරය ආහාර සංචිත කිරීමයි. ආහාර සංචිත කිරීමයි. right? පුතේ ඊළඟ එක ඉනිමුදු විස්තර පැත්තේ ඉනිමුදු විස්තර මේ දික්කු ටැබවල අතර අන්තර්සෛල අවකාශ නැති තරම්. හැබැයි පුතේ සයවර මුදු විස්තර වල හොඳ වායු හොමාරුවක් සිද්ධ වෙන්න අන්තර්සෛල අවකාශ තියෙනවා. ලියන්න ඉනිමුදු විස්තර පැත්තේ අන්තර්සෛල අවකාශ නොමැති තරම් වේ. ඉනිමුදු විස්තර පැත්තේ ලියන්න අන්තර්සෛල අවකාශ නොමැති තරම් වේ. අන්තර්සෛල අවකාශ නොමැති තරම් වේ. සයවර මුදු විස්තර පැත්තේ ලියන්න අන්තර්සෛල අවකාශ බහුලය. අන්තර්සෛල අවකාශ බහුලය. අන්තර්සෛල අවකාශ බහුලය. සයවර මුදු විස්තර පැත්තේ ලියන්න අන්තර්සෛල අවකාශ බහුලය. right? එහෙනම් ඔයා දැක්කේ ඒකබීජපත්‍රී සහ ද්විබීජපත්‍රී ශාක පත්‍ර අතර වෙනස්කම්. ඊළඟට ද්විබීජපත්‍රී ශාක පත්‍රයේ ඉනිමුදු විස්තර සෛල සහ සයවර මුදු විස්තර සෛල අතර වෙනස්කම්. යන්න 9 වෙනි ප්‍රශ්නෙට. ශාක පත්‍රවල ආර්ථික වැදගත්කම් මොනවාද? ඇත්තටම ශාක පත්‍ර සෑහෙන වැදගත්කමක් දක්වනවා. උදාහරණයක් විදිහට අපේ බත් එකේ වුණත් අපි ශාකමය ද්‍රව්‍යයක් විශේෂයෙන් කොළ වර්ගයක් අන්තර්ගත කිරීමට අපේ අම්මලා වග බලා ගන්නවා. ඒකට හේතුව පුතේ කොළවල අන්තර්ගත වෙන විවිධ විටමින් වර්ග. ඒවා සෑහෙන ඇඟට ගුණයි. right? ඒවල විවිධ khනිජ ද්‍රව්‍ය තියෙනවා. හරි ඇඟට ගුණයි. ඉතින් ඒවා ගොඩක් ළමයි මම දැකලා තියෙනවා ගොටුගල කම්පු මුකුණන වගේ ඒවා කන්නේත් නැහැ විසි කරනවා. එහෙම කරන්න හොඳ නෑ පුතේ. කොළ කන්නේ හරක් කියලා කියන්න එපා. right? කොළ නොකෑවොත් හරකෙක් වෙනවා. මොකද මොළේ වර්ධනයට අවශ්‍ය කරන khනිජ ලයන විටමින් එහෙම ලැබෙන්නේ නැති වෙනවා ශාක පාවිච්චි කරන්නේ නැති වුණොත්. පලා වර්ග එහෙම කෑවේ නැති වුණොත්. right? ඇස්වල පෙනීම දුර්වල වෙන පලා වර්ග කෑවේ නැති වුණොත් අනිවාර්ය රයිස් කොත්තු කතාවම ඉන්න එපා. right? ගොටුගල මුකුණන කම්කුම් ටිකක් කන්න. තම්පලා සාරණ නිර්මුල්‍ය වගේ කන්න. ඒවා අවශ්‍ය වෙනවා. බැරිම තැන තියෙනවා නම් කොස්කොල හරි කන්න. right? තම්බල බොන්නත් හොඳයි පුතේ දියඩියාට කොස්කොල එහෙම. right? ශාක පත්‍ර ආර්ථික වැදගත්කම මොනවද? කියන අංක 1. ආහාර ලෙස. ඊළඟ ලියන්න සත්ව ආහාර ලෙස. එක ආහාර ලෙස උනාට උදාහරණ දාතයි පුතේ ගොටුගල කංකු මුකුණු වෙන්න වගේ කියන. ගොටුගල කංකු මුකුණු වෙන්න. ඊළඟට සත්ව ආහාර ලෙස කොස්කොල right? පොල්කොල කනවා පුතේ අලි නේද? තනකොළ කනවා හරක් right? සත්ව ආහාර ලෙස
right ඊළඟ එක පොහොර ලෙස අපි සාමාන්‍ය ලාඩප්පා ගිරිසීරියා වැටමාර කියන්නේ ඒවා පොහොර ලෙස කියන්නේ පොහොර ලෙස වරහන් ඇතුලේ වැටමාර ගිරිසීරියා වගේ වරහන් ඇතුලේ දෙකම එකයි හොඳේ right ඊළඟ පුතේ කෙඳි කර්මාන්තයට ඒ සාමාන්‍ය පුතේ හන කෙඳි අපි ලබා ගන්නවා පොල් කෙඳි ලබා ගන්නවා නේද පොල් කෙඳි නම් ගන්න ඇත්තට මේ පොල් ලෙල්ලෙන්නේ ගන්න නේද ඒතකොට වැරදිනානේ හන කෙඳි ගන්නවා නේද හන right හන කෙඳි කර්මාන්තයට අනිත් ඒ ශාක පත්‍ර හොඳ ඖෂධ දැන් උදාහරණයක් දැන් හොඳට ගුටි වෙන ගුටි කාපු වෙලාවකට ආඩ තෝට පාවට යම් දෙනවා ඊළඟට පුතේ මේ ඔළුවේ ගෙඩියක් කේම හැදුනා කියලා හිතන්නකෝ නිකන් ගලක් ගහපු වෙලාවක දිවිලාව කියනකෝ එරබුදු කොළ දින්නේ එරබුදු කොළ කොටලා පොට්ටනියක් හදලා ඒක තිබ්බන් පස්සේ දැල්ම බහිනවා right අන්න ඒ වගේ ක්‍රම තියෙනවා ආයුර්වේදයේ ඇත්තටම කිව්වොත් ආයුර්වේදයේ සෑහෙන බෙහෙත් වර්ග කොළවල තියෙනවා අපි කොළ ගැන කතා කරන පාඩමක් තියෙන ස්වභාව නිෂ්පාදනය කියලා එතෙන්දී තව සාකච්ඡා කිරීම කරමු යන ඖෂධ ලෙස right ඊළඟ කොළ පාවිච්චි කරන මුදේ तेल वर्ग निस्सारणे यानी तेल वर्ग निस्सारणे ඊළඟ මුදේ අපි ඉදිකිරීම කටයුතු වලදී සෙවිලි කරන්න පිදුරු පොල් අතු පාවිච්චි කරනවා යන්නේ ඊළඟට නිවාස සෙවිලි කිරීමට right අපි එන්නේ ප්‍රභා සංශ්ලේෂණයට right හරි එමු ඊමස්සේ යන්න ප්‍රභා සංශ්ලේෂණය මොකද උදේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ පොඩි කාලේ ඉඳන් දන්න දෙයක් යන්න පිටුවංග 13ට right ප්‍රභා සංශ්ලේෂණය සූර්යාලෝකයේ ඇති විට දහවල් කාලයේදී හරිත ශාකවල ශාක පත්‍රය තුල සිදුවන ආලෝක ප්‍රතික්‍රියාව මුල් මගින් ජලය ලබා ගන්නවා වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන ශාක පත්‍රයේ හරිත ලවය තුලදී ග්ලූකෝස් කියන ප්‍රාථමික ආහාරය නිෂ්පාදනය කරන ගමන්ම ඔක්සිජන් කියන අතුරු ඵලය හදනවා කියලා තමයි අපි කියන්නේ. දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ පුතේ ලෝකයේ ඇත්තම ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය කරන මූලිකම සංසිද්ධිය. වෙන එකක් නෙමෙයි. ලෝකයේ ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය කරන ජෛව විද්‍යාත්මක මූලිකම සංසිද්ධිය ප්‍රභා සංශ්ලේෂණය. මොකෝ ස්වාය ජීවිත අවශ්‍ය කරන ඔක්සිජන් සැපීම කරන්නේ ප්‍රභා සංශ්ලේෂණේ. සියලුම ජීවිත අවශ්‍ය කරන ආහාර සැපීම සිද්ධ වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඒ කියන්නේ නිෂ්පාදකීය ආහාර හැදුවේ නැත්නම් අපිට කන්න දෙයක් නැහැ කියන්නේ. හරිනේ කතාව. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය යන කුමක්ද කියන එකෙන් පටන් ගමු. ලියන්න මේම ආලෝක ශක්තිය. වරාණ ඇතුලේ දාන්න තව එකක් රසායනික ශක්තිය කියලා. सूर्य शक्ति सॉरी आलोक शक्ति वराण के दान सूर्य शक्ति रासायनिक सूर्य शक्ति प्रभा संश्लेषण का था राइट सूर्य शक्ति वराण वाहन सूर्य शक्ति वराण वाहन क्लोरोफिल वेनिन आलोक शक्ति वराण थी सूर्य शक्ति वराण में हुआ आलोक शक्ति तो किए नहीं कौन आलोक शक्ति क्लोरोफिल वेनिन प्रभा संश्लेषक वर्णक मगिन क्लोरोफिल वेनिन प्रभा संश्लेषक वर्णक मगिन අවශෝෂණය කරගෙන CO2 සහ ජලය භාවිතා කොට CO2 සහ ජලය භාවිතා කොට ශාකවල
ඇලීරක් සුදු ජීවීන්ගේ දේහ තුල. අයි සුදු ජීවීන් හදන්නේ නැද්ද ප්‍රභා සංශ්ලේෂණ? කරනවා නේද? green sulfur bacteria නේද ඒවා? purple sulfur bacteria ඉන්නවද? right? ප්‍රයෝගී කොටගෙන සුදු ජීවීන් කියලා දාන සුදු ජීවීන් වරහන් ඇතුලේ කමණස ජලය ප්‍රයෝගී කොටගෙන ශාක පත්‍රයේ හරිත ලවය තුල ග්ලූකෝස් සහ ඔක්සිජන් සෑදීමේ ශාක පත්‍රයේ හරිත ලවය තුල ග්ලූකෝස් සහ ඔක්සිජන් සෑදීමේ ක්‍රියාවලියයි තමයි ප්‍රභා සංශ්ලේෂණ. ग्लूकोज सा ऑक्सीजन සෑදීමේ ක්‍රියාවලිය. ඉතින් මම රත්න පුතේ ඔයගොල්ලන් මෙහෙමයි. ඔක කෙටියෙන් කියද හැකි. right මම ඔක්කොම කාරණා අන්තර්ගත කරලා කිව්වේ. right වාඩි කියද හැකි දහවල් කාලේ සූර්යාලෝකයේ ඇති විට ශාක පත්‍රයේ හරිත ලවය තුලදී කාබන් ඩයොක්සයිඩ් සහ ජලය උපයෝගී කරගනිමින් ග්ලූකෝස් සහ ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. එහෙම කියන්න පුළුවන්. හොඳයි. right. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට එන්න ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද? පුතේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද? අනිවාර්යයෙන්ම කාබන් ඩයොක්සයිඩ් ඕන කාබන් ප්‍රභවය විදියට, හයිඩ්‍රජන් ප්‍රභවය විදියට අපිට අවශ්‍ය වෙනවා කවද? ජලය නේද? මුල් වලින් තමයි ජලය ලබා ගැනීම සිද්ධ කරන්නේ. මේකෙන් ජලය ලබා ගන්න right. කියන්නේ නම් කාබන් ප්‍රභවය දාන්න අවශ්‍ය මූල ද්‍රව්‍ය මොනවාද කියලා. කාබන් ප්‍රභවය right. කාබන් ප්‍රභවය ගන්න මොනවාද? කොහොමද ගන්නෙ? කාබන් ඩයොක්සයිඩ් ලෙස පූටිකාවලිය. පූටිකා හරහා. එතන කාබන් ප්‍රභවය. ඊට පුතේ හයිඩ්‍රජන් ප්‍රභවය. හයිඩ්‍රජන් ප්‍රභවය ලබා ගන්නවා පුතේ ජලය H2O මුල් මගින්. H2O මුල් මගින් අවශෝෂණය. H2O මුල් මගින් අවශෝෂණය. right C ප්‍රභවය CO2 පූටිකා හරහා හයිඩ්‍රජන් ප්‍රභවය H2O මගින් H2O මුල් මගින් අවශෝෂණය right මේ දෙක හරි. ඒක තමයි අපිට අවශ්‍ය කරන හරිද අමුද්‍රව්‍ය කියලා ප්‍රධාන වශයෙන් ගන්න. right ශක්තිය කියන අමුද්‍රව්‍යයක් නෙමෙයි. right ඊළඟට කියනවා ප්‍රභා සංශ්ලේෂක වර්ණක යන මොනවාද? පුතේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියලා අපි හඳුන්වන්නේ මේ ශාක පත්‍රය තුල තියෙන පුතේ සූර්යාලෝකයේ තියෙන සූර්යාලෝකයේ තරංගයක් නේ විද්‍යුත් චුම්බක තරංගයක් නේ සූර්යාලෝකයේ තියෙන විද්‍යුත් චුම්බක තරංගයේ අවශෝෂණය කරගන්න පුළුවන් වර්ණකයන්ට තමයි අපි කියන්නේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියලා. දැන් යම් වර්ණකයක් තියෙනවා නම් සූර්යාලෝකයේ අඩංගු තරංගායමේ අවශෝෂණය කරගන්න පුළුවන්. අන්න ඒවට තමයි ප්‍රභා සංශ්ලේෂක වර්ණක කියන්නේ. කියන්න මෙහෙම ප්‍රභා සංශ්ලේෂක කියන්නේ ආලෝක ශක්තිය උරා ගන්නා වර්ණක ආලෝක ශක්තිය උරා ගන්නා වර්ණක ප්‍රභා සංශ්ලේෂක වර්ණක වේ. ආලෝක ශක්තිය උරා ගන්නා වර්ණක ප්‍රභා සංශ්ලේෂක වර්ණක වේ. ආලෝක ශක්තිය උරා ගන්නා වර්ණක ප්‍රභා සංශ්ලේෂක වර්ණක වේ. right මෙහෙම ලියන්න වර්ණකයක් යනු දෘශ්‍ය ආලෝකයේ යම්කිසි තරංගායාමයක් අවශෝෂණය කරගන්නා ද්‍රව්‍ය වේ. අවශෝෂණය කරගන්නා ද්‍රව්‍ය වේ. දෘශ්‍ය ආලෝකයේ යම්කිසි තරංගායාමයක් අවශෝෂණය කරගන්නා ද්‍රව්‍ය වේ කියලා තමයි පුතේ අපි ප්‍රභා සංශ්ලේෂක වර්ණක වලට කියන්නේ. right ප්‍රධාන ඊළඟ ප්‍රශ්නයට යන්න ප්‍රශ්න අංක 4ට යන්න ශාකවල ඇති උසස් ශාකවල ඇති ප්‍රධාන ප්‍රභා සංශ්ලේෂක වර්ණක 4 මොනවාද කියලා අහන්න. පුතේ ඒවා ඔය කාලෙත් අහලා ඇති නේද? ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B,
කැරොටින් සහ සැන්තොෆිල්. සැන්තොෆිල් කැරොටින් සහ සැන්තොෆිල්. right මේ කැරොටින් සහ සැන්තොෆිල් දෙකේම එකතුවට කියන්නේ කැරොටිනොයිඩ් වර්ණක. කැරොටිනොයිඩ් වර්ණක කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පුතේ එකක් තමයි ක්ලෝරොෆිල් අනිත් එක ක්ලෝරොෆිල් B අනිත් එක කැරොටින් සහ සැන්තොෆිල්. මේ දෙකේම එකතුවට කියනවා කැරොටිනොයිඩ් වර්ණක කියලා. එහෙනම් දාන පළවෙනි එක ක්ලෝරොෆිල් A. ක්ලෝරොෆිල් A. ඊළඟ එක ක්ලෝරොෆිල් B. ඊළඟ එක ක්ලෝරොෆිල් B. අනිත් එක කැරොටින් සහ ඊළඟ සැන්තොෆිල්. ඔය කියන්නේ කැරොටිනොයිඩ් වර්ණක කියලා. පුතේ ඔයා වේගවත් වෙන්න. මේක රිවිෂන් ක්ලාස් එකක්. තියරි ක්ලාස් එකක් නෙමෙයි මේ කොටස. එන වේගෙන් ලියන්න පුරුදු වෙන්න. වේගෙන් අහන් ඉන්න කරපු පාඩම් කරන්නේ. නොකරලා තියෙනවා නම් 3-4 වතාවක් දැන් බලත හැකියි මේ වීඩියෝ එක. කැරොටිනොයිඩ් වර්ණක. කැරොටින් සැන්තොෆිල්. පුතේ ක්ලෝරොෆිල් A හා B කොළ පාටයි. කැරොටින් හා සැන්තොෆිල් විශේෂයෙන් ගත්තොත් කැරොටින් කියන්නේ කැරට් වල තියෙන කැරොටින්. මේක තැඹිලි පාටයි. right සැන්තොෆිල් කහ පාටයි. ක්ලෝරොෆිල් A හා B කොළ පාටයි. ඒවත් දාගන්න. ක්ලෝරොෆිල් A හා B කොළ පාටයි. කැරොටින් තැඹිලි පාටයි සැන්තොෆිල් කහ පාටයි. right හරිද? කැරොටින් සැන්තොෆිල්. right යන පස්වෙනි ප්‍රශ්නෙට ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය ප්‍රධානම වර්ණකය කුමක්ද? පුතේ ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ නැහැ මේ වර්ණකේ නැත්තම්. උසස් ශාකවල විශේෂයෙන්. උසස් ශාකවල ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන වර්ණකය පුතේ ක්ලෝරොෆිල් A වර්ණකය. මොකද්ද? ක්ලෝරොෆිල් A. දාගන්න ක්ලෝරොෆිල් A කියලා. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන වර්ණකය ක්ලෝරොෆිල් A. right එම ප්‍රධාන වර්ණකය නොමැතිව ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවී කාණ්ඩය හා ඒ සඳහා ඔවුන්ට තිබෙන වර්ණකය කුමක්ද? පුතේ ක්ලෝරොෆිල් A නැතුව ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රධාන ජීවී තමයි බැක්ටීරියාව. ඒගොල්ලන්ට තියෙන්නේ බැක්ටීරියෝ ක්ලෝරොෆිල් කියලා වර්ණකයක්. එහෙනම් උත්තරේ මොකද්ද? බැක්ටීරියාවන්. ඔවුන්ට තියෙන්නේ බැක්ටීරියෝ ක්ලෝරොෆිල් වර්ණකය. ලියන්නේ නම් බැක්ටීරියාවන් ඒගොල්ලන්ට තියෙන වර්ණකේ නම බැක්ටීරියෝ ක්ලෝරොෆිල්. ඔන්න තියෙන වර්ණකේ නම පුතේ බැක්ටීරියෝ ක්ලෝරොෆිල්. හත්වෙනි ප්‍රශ්නට එන්න. ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට අවශ්‍ය සාධක මොනවාද? පුතේ ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ආලෝකය. ඊළඟට පුතේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් ඕන. ඒ වගේම අනිවාර්යයෙන්ම ඕන පුතේ මැග්නීසියම්. මැග්නීසියම් නැති වුණොත් ශාක පත්‍රේ කහ පාට වෙනවා. ශාක පත්‍රයේ හරිතක්ෂය කියන ඌනතා රෝග ලක්ෂණ ඇති වෙන්නේ පුතේ මැග්නීසියම් නැති වුණාම. ඒකට හේතුව ක්ලෝරොෆිල් වල ප්‍රධානම සංඝටකය. ඒ කියන්නේ ක්ලෝරොෆිල් අණු ඔක්කොම රඳවල තියාගන්න තනි කෙනා තමයි මැග්නීසියම්. මැග්නීසියම් ශාක පත්‍රයෙන් අයින් වෙනකොට තමයි ශාක පත්‍රේ කහ පාට ගෙන්වෙන්නේ. ඒ කියන්නේ ක්ලෝරොෆිල් බිඳ වැටෙනවා මැග්නීසියම් නැති වුණොත්. right එහෙනම් ශාකයකට අනිවාර්යයෙන් මැග්නීසියම් අවශ්‍ය වෙනවා. එහෙනම් ශාකයට එන මැග්නීසියම් දෙන්න නම් පොහොර දාන්නත් ඕනේ. ඩොලමයිට් වගේ දැම්මම හරි. right ක්ලෝරොෆිල් සංශ්ලේෂණ අවශ්‍ය සාධක ලියන්න. ආලෝකය ප්‍රශ්න අංක 7 අපි ඉන්නේ. ආලෝකය ඊපස්සේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්. CHON කියලා ලියන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඊළඟ පුතේ මැග්නීසියම්. right මැග්නීසියම්. ඔතන ඉඳ දින විදිහට ලියා ගන්න මම මේ කියන එක. මැග්නීසියම් අතිශයින් වැදගත් වන අතර මැග්නීසියම් අතිශයින් වැදගත් වන අතර මැග්නීසියම් ඌනතාවයේ ඇති වූ විට හරිතක්ෂය නැමැති රෝගය හටගනී.
හරිතක්ෂය නැමැති රෝගේ හටගන්නේ. මැග්නීසියම් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වන අතර මැග්නීසියම් ඌනතාවය ඇති වූ විට හරිතක්ෂය නැමැති රෝගේ හටගන්නේ. හරිතක්ෂය නැමැති රෝගය හටගන්නේ. පුතේ 3-4 වතාවක් මම මේ කියන එක දෙපාර තුන්පාර රිවයින්ඩ් කරලා බලන්න. හොඳේ? හරිතක්ෂය රෝගය හටගන්නේ. පුතේ ඊට අමතරව අපිට ඕන මැංගනීස් ඕන, ක්ලෝරින් ඕන, කොපර් ඕන වැඩි අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. अंशु मात्र मूलद्रव्य अंशु मात्र मूलद्रव्य आवश्यक है. मैंगनीज क्लोरीन कॉपर වැනි अंशु मात्र मूलद्रव्य आवश्यक है. राइट හරි. ඊළඟ තමයි ක්ලෝරොෆිල් වල සංඝටකයක් නොවුනත් ක්ලෝරොෆිල් සංශ්ලේෂණය කරන්න යකඩ ඕන. පුතේ මැග්නීසියම් කියන්නේ ක්ලෝරොෆිල් වල අනිවාර්ය සංඝටකයක්. ඒ කියන්නේ ක්ලෝරොෆිල් අනිවාර්යයෙන්ම බිඳ වැටෙනවා මැග්නීසියම් නැති වුණොත්. යකඩ කියන්නේ ඒ කියන්නේ ක්ලෝරොෆිල් වල සංඝටකයක් නෙමෙයි. නමුත් ක්ලෝරොෆිල් සංශ්ලේෂණය කරන්න ඕනනේ. ඒ සංශ්ලේෂණය කරනකොට අපිට අවශ්‍ය සංඝටකයක් තමයි අනිවාර්යයෙන් යකඩ කියලා කියන්නේ. ක්ලෝරොෆිල් වල සංඝටකයක් නොවුවත් ක්ලෝරොෆිල් වල සංඝටකයක් නොවුවත් ක්ලෝරොෆිල් සංඝටකයක් නොවුවත් ක්ලෝරොෆිල් සංශ්ලේෂණයට යකඩ අත්‍යවශ්‍ය වේ. හරිතක්ෂය ඇති වෙනවා යකඩක් නැත්නම්. හොඳේ. විශේෂයෙන් මැග්නීසියම් නැත්නම් තමයි ක්ලෝරොෆිල් අත්‍යවශ්‍ය වේ. right ඊළඟ උදේ එහා පැත්තට යන්න. 8 වෙනි ප්‍රශ්නෙට යන්න. පිටුවංග 14 ප්‍රභා සංශ්ලේෂණය සඳහා සුදුසු රසායනික සමීකරණ ඉදිරිපත් කරන්න. උදේ ප්‍රභා සංශ්ලේෂණයේ රසායනික සූත්‍රය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කාබන් ඩයොක්සයිඩ් 6යි එක ගන්න වායුවක් විදියට, ජලය 6යි H2O එක ගන්න ලික්විඩ් එකක් විදියට, ශාක පත්‍රය තුල තියෙන C6H12O6 right ඔක්සිජන් වායු නිෂ්පාදනය කරන 6ක්. ත්‍රිවිධ රසායන සමීකරණ මේක ගොඩක් කියලා උදේ අපි ඒකස් කියලා දාන්න මෙතන. right ග්ලූකෝස් ජලීය ද්‍රාවණයක් නිර්මාණය වෙන්නේ. right C6 එනම් කාබන් ඩයොක්සයිඩ් 6යි, ජලය 6යි, ග්ලූකෝස් අණුවයි, ඔක්සිජන් අණු 6ක් නිර්මාණය වෙනවා. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණයේ සූත්‍රය. මෙතන දාන sunlight මේ sunlight රෙදිසෝදන සමගයට නෙමෙයි. හොඳේ නේද? sunlight රෙදිසෝදන සමන් කැටි නේද? සිංහබුද්ධි එන සින්දුත් හදලා තියෙනවා කට්ටිය නේද? right හරිතලා විතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. හරිනේ හරි. එන ඒක හරි. යන්න 9 වෙනි ප්‍රශ්නෙට ප්‍රභා සංශ්ලේෂණයේ ජෛවගෝලීය වැදගත්කම කොහොමද? පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය නැත්තම් ජෛවගෝලයේ පැවැත්ම පවතින්නේ නැහැ. සියලුම ජීවින්ට අවශ්‍ය කරන ආහාර ලැබෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය නිසා. සියලු ස්වායු ජීවින්ට අවශ්‍ය කරන ඔක්සිජන් සැපෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය නිසා. වායු ගෝලයේ CO2 සහ O2 අතර සමතුලිතතාවය පැවැත්වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය නිසා. සූර්යාගේ පවතින විකිරණ ශක්තිය ප්‍රයෝජනට ගන්න පුළුවන් ශක්තිය බවට පරිවර්තනය වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය නිසා. නැත්නම් ඒවා කරන්න බෑ. අපිට අවුවේ ගිහින් ඉන්දියා කියලා පුතේ ප්‍රභා සංශ්ලේෂණය කරගෙන ආහාර කුස පිරෙන්නේ නැහනේ. නේද? එහෙනම් අන්නේ කියන කාරණා ජෛවගෝලීය වැදගත්කම්. right. 1 ප්‍රභා සංශ්ලේෂණයේ ජෛවගෝලීය වැදගත්කම් මොනවද? කියන්නේ 1 ලෝකයේ සියලු ජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය ආහාර සපයයි. ලෝකයේ සියලු ජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය ආහාර සපයයි. ලෝකයේ සියලු ජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය ආහාර සපයයි. ඊළඟ එක ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සපයයි. ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සපයයි. ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සපයයි.
ස්වාය ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් සපයයි. ඊළඟ එක වායුගෝලයේ CO2 සහ O2 අතර වායුගෝලයේ CO2 සහ O2 අතර සමතුලිතතාවය පවත්වා ගනී. සමතුලිතතාවය පවත්වා ගනී. right. ඊළඟ එක වායුගෝලයේ CO2 සහ O2 අතර සමතුලිතතාව පවත්වා ගනී. ඊළඟ එක සූර්යාගේ පවතින විකිරණ ශක්තිය සූර්යාගේ පවතින විකිරණ ශක්තිය සූර්යාගේ පවතින විකිරණ ශක්තිය ප්‍රයෝජනට ගත හැකි රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීම. සූර්යාගේ පවතින විකිරණ ශක්තිය ප්‍රයෝජනට ගත හැකි රසායනික ශක්තිය බවට පරිවර්තනය කිරීම. රයිට් මගේ රත්තරන් පුතේ. එතකොට ඕක තමයි ප්‍රභා සංශ්ලේෂණයේ ජෛව ගෝලීය වැදගත්කම. රයිට්. ඊළඟ අපි යමු ප්‍රභා සංශ්ලේෂණයේ 50 ඒවා ඉරණම. රයිට් මම කියන්නේ මොකද වෙන්නේ කියලා. ඔක්සිජන් ගිරණම කියන්නකො. ප්‍රභා සංශ්ලේෂණයේ පරි ඔක්සිජන්. මොකද ඒ ඔක්සිජන් වෙන්නේ? ස්වාය ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දීමට තමයි මෙයා වැය වෙන්නේ. ග්ලූකෝස් පුතේ ශාක පත්‍රය තුල නිර්මාණය වුණාම එයා පරිවර්තන වෙන්නේ මුලින් පිෂ්ඨය බවට. පිෂ්ඨය තමයි නැවත වාරයක් එන්සයිමීය ක්‍රියාවලිය මගින් සුක්‍රෝස් බවට පරිවර්තනය වෙලා ශාක පත්‍ර තුලින් එළියට යන්නේ. ගොඩක් අය මේක වරද්දනවා. ගොඩක් අය හිතන්නේ කෙලින්ම ශාක පත්‍රය තුල හැදිච්ච ග්ලූකෝස් ටික ක්ලොයම නාල දිගේ එළියට යන්නේ සුක්‍රෝස් විදිහට කෙලින්ම කියලා නෑ. ග්ලූකෝස් මුලින් පිෂ්ඨය බවට පරිවර්තනය වෙනවා පුතේ ශාක පත්‍රය තුලම. ඒවා තැම්පත් වෙන මුදුස්තර සෛලවල. ඒ තැම්පත් වීමෙන් අනතුරුව එන්සයිමීය ක්‍රියාවලිය මගින් ඒක පුතේ සුක්‍රෝස් බවට කැඩෙනවා. ওই සුක්‍රෝස් බවට කැඩිලා තමයි ක්ලොයමනාල ඔස්සේ යන්නේ. එහෙනම් මුලින් ග්ලූකෝස් පිෂ්ඨය වෙලා පිෂ්ඨය තමයි සුක්‍රෝස් බවට නැවත කැඩෙන්නේ. ඔක ගොඩක් අය වරද්දනවා සහ දන්නේත් නැහැ. රයිට්. එහෙනම් ලියන්න පළවෙනි එක නිපදවන ලබන O2 ස්වාය ජීවීන්ගේ ශ්වසනයට මෙන්ම නිපදවන ලබන O2 ස්වාය ජීවීන්ගේ ශ්වසනයට මෙන්ම දහන ක්‍රියාවලීන් වලට දායක වේ. දහන ක්‍රියාවලීන් වලට දායක වේ. රයිට්. දහන ක්‍රියාවලීන් වලට දායක වේ. ඊළඟ එක නිෂ්පාදනය වන ප්‍රාථමික ආහාරය වන ග්ලූකෝස් පළමුව පිෂ්ඨය ලෙස පරිවර්තනය වී නැවත සුක්‍රෝස් බවට පත් වී පිෂ්ඨය ලෙස පරිවර්තනය වී නැවත සුක්‍රෝස් බවට පත් වී ෆ්ලෝයම නාල ඔස්සේ ගමන් කරයි. right. හරිද? ඉන් අනතුරුව සංචිත ආහාර ලෙස ගබඩා කිරීම සිදු කරවයි. සංචිත ආහාර ලෙස ගබඩා කිරීම සිදු කරවයි. සංචිත ආහාර ලෙස ගබඩා කිරීම සිදු කරවයි. රයිට් මගේ අත්තරම් පුතේ. තාම ඉවර නැහැ. මොකද්ද? මේ ග්ලූකෝස් වලින් තමයි සියලුම පිෂ්ඨය නිර්මාණය වෙන්නේ. මේ ග්ලූකෝස් වලින් තමයි සියලුම ලිපිඩ නිර්මාණය වෙන්නේ. මේ ග්ලූකෝස් වලින් තමයි නෛෂ්ටික අම්ල නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නෛෂ්ටික අම්ල කියන මූලික ජෛව අණු
සියල්ලක්ම නිර්මාණය වීමේ මූලික පදනම මේ ග්ලූකෝස්. එයා තමයි හැම දෙයකම ආරම්භකයා. නැත්තම් පුතේ ශාක පත්‍රය තුල මුලින්ම ප්‍රභා සංශ්ලේෂණේ ප්‍රෝටීන් හැදුවේ නෑනේ, ඇමයිනෝ අම්ල හැදුවේ නෑනේ. ඇමයිනෝ අම්ල සංශ්ලේෂණයේ මූලික ප්‍රභවය කවුද? ග්ලූකෝස්. තව ලකුණක් දාලා වෙන පාඩකින් ලියා ගන්න. සියලුම ජෛව අණු වල ආරම්භකයා සියලුම ජෛව අණු වල ආරම්භකයා ग्लूकोज वे. සියලුම ජෛව අණු වල ආරම්භකයා ગ્લુકોઝ වේ. right? සියලුම ජෛව අණු වල ආරම්භකයා ગ્લુકોઝ. ગ્લુકોઝ නැතුව පුතේ කිසිම දෙයක් හදන්න බෑ. එහෙනම් පුතේ ශාක පත්‍රයේ ඒක බීජපත්‍රි ජීවිතපත්‍රි ශාක ගැන අපි කතා කරලා අවසන් වෙනවා. එහෙනම් මේ කොටස මෙතනින් නිම වෙනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි, බුදු සරණයි, දෙහි පීඩයි, පරිස්සමට ඉන්න.